බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචසීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ධර්ම ශ්‍රවණාබිලාසේ සදැහැති පින්වත්නි, සතිපට්ඨාන ධර්ම සාකච්ඡා වටයන් අතරේ අද දවසට අප කතා කරන්නට බලාපොරොත්තු වෙනවා ධම්මානුපස්සනාව පිළිබඳව. ඊට පෙර ආතුව මීට කලින් සිදු කරපු වැඩසටහනේදී අපි ඒ චිත්තානුපස්සනාව කතා කරන්නට යෙදුණා. ඒ පිළිබඳව නැවත කෙටියෙන් සිහිපත් කරලා දුන්නොත්, ඒ චිත්තානුපස්සනාවේදී අපි කතා කරන්නට යෙදුණා ඒ සිත් පිළිබඳව, ඒ සිත්වල ස්වභාවය පිළිබඳව. ඒ සරාගං චිත්තං ච පජානාති, සදෝසං චිත්තං ච පජානාති කියන ඒ විදිහට රාග සහිත සිතක්, දේශ සහිත සිතක්, මෝහ සහිත සිතක් ආදී විදිහට මේ විදිහට පෙන්වන මේ සිත් ප්‍රභේද ටික අපි අධ්‍යයනයේ පහසුවට කතා කරන්න, අවබෝධ කර ගැනීමේ පහසුවට ඒ ටික වෙනම වෙන් කරගත්තා. ඒ තුල අපිට අර්ථයක් ලැබුණා. සරාග චිත්තය කියලා කියන්නේ කාමච්ඡන්දයට සම්බන්ධ, එහෙම නැතිනම් ලෝභ සිත් 8ට යොමු වෙච්ච සිතක් හැටියට. සදෝෂ චිත්තය කියලා කියන්නේ ව්‍යාපාදයේ, එහෙම නැතිනම් දෝමනස්ස සිත් දෙක, එහෙම නැතිනම් ඒ කියන්නේ තරහවක් පිළිබඳව. ඊළඟට සමෝහ, එහෙම නැතිනම් මෝහ සහිත සිත, විචිකිච්ඡා සහිත මෝහ සිත.
ඊළඟට සංකිට්ත චිත්තයේ හැටියට හැකිලුණු සිත පෙන්නනවා තීන මිද්ද සිත හැටියට. ඊළඟට වික්කිත්ත චිත්තය විසිරුණු සිත උද්දච්ච සංප්‍රයුක්ත මෝහ සිත හැටියට. මේ විදිහට මේ සිත් පහ අමහග්ගතයි උසස් නොවුන සිතක් හැටියට. සෞත්තරයි කියලා කියන්නේ උත්තරීතර නොවුන සිතක් හැටියට. අසමාහිත සිතක් සමාහිත භාවයකට පත් නොවන එහෙම නැතිනම් සමාධිමත් නොවුන එකග නොවුන සිතක් හැටියට. අවිමුක්ත චිත්තය කියලා කියන්නේ කෙලෙසුන්ගෙන් මිදුනේ නැති නොමිදුණු සිතක් කියන මට්ටමත් අපි එදා කතා කරන්නට යෙදුණා. ඊළඟට කුසල මේ පැත්ත ඇසුරු කරන සිත් තුන පිළිබඳව ගත්තාම විතරාගී, විතදෝසී, විතමෝහී චිත්තයන් පිළිබඳව විතරාගී චිත්තය කියලා කියන්නේ කාමච්ඡන්ද ආදියෙන් මිදුන සිත. විතදෝසී කියලා කියන්නේ ව්‍යාපාද ආදියෙන් මිදුන සිත. විතමෝහී කියලා කියන්නේ විචිකිච්ඡාවෙන් මිදුන සිත. මේ සිත් තුන මහග්ගත චිත්තයක්. මහග්ගතයි කියලා කියන්නේ නීවරණයන්ගෙන් මිදුන, එහෙම නැතිනම් රූපාවචර අරූපාවචර ධානා මට්ටමටපත් උන සිතක් පිළිබඳව. ඊළඟට අනුත්තර චිත්තය කියලා කියනවා මේ සිත්වල ස්වභාවය අනුත්තර මට්ටමටපත් උන. අනුත්තරයි කියලා කියන්නේ උත්තරීතරත්වයටපත් උන. ඒ මාර්ගඵල සිත් පිළිබඳව. ඊළඟට සමාහිත චිත්තය කියලා කියනවා සමාහිතං කියලා කියන්නේ සමාහිත භාවයට එහෙම නැත්නම් සමාධිය පිළිබඳව හිත එකඟ වීමකට ලක් වුණා. අට සමාපatti ආදී රූපාවචර අරූපාවචර ධාන සිත් වලින් නීවරණයන් රහිත වුණ සමාධිමත් හිතක් පිළිබඳවයි එතනදී පෙන්වන්නේ. ඊළඟට විමුක්ත චිත්තය. විමුක්තයි කියලා කියන්නේ මිදුනා කියන අර්ථය. කුමකින් මිදුනාද කියන එක අනුව මේ විමුක්ත චිත්තය දෙආකාරයකින් පෙන්නනවා. කාමයන්ගෙන් මිදිලා සමාධිමත් මට්ටමකට එනකොට චිත්ත විමුක්තියකට පත් වෙනවා. ඒ වගේම සංයෝජනයන්ගෙන් මිදිලා එහෙම නැතිනම් ආශ්‍රව අනුසයන්ගෙන් මිදුනහම ඒ පඤ්ඤා විමුක්තයි කියලා පෙන්නනවා. මේ විදිහට මේ සිතේ ප්‍රභේද ටික අපි එදා ඒ විදිහට කතා කරන්නට යෙදුණා. ඉතින් අද අපිට ආරම්භ කරන්නට තිබෙනවා ධම්මානුපස්සනාවට අයිති දහම් කරුණු ටික පැහැදිලි කරන්න. මෙතනදී අද දවසේ ධම්මානුපස්සනාවට අයිති කාරණා ටිකෙන් එක කොටසක් අරගෙනයි අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ ධම්මානුපස්සනාවට අයිති කොටස් පහක් තියෙනවා. නීවරණ පබ්බය, ස්කන්ධ පබ්බය, ආයතන පබ්බය, බොජ්ජංග පබ්බය, ඒ වගේම සච්ච පබ්බය කියලා. මේ කිව්වේ නීවරණයන් පිළිබඳ වූ කොටස, කන්ද කියලා කියන්නේ ස්කන්ධයන් පිළිබඳ වූ ධර්ම කරුණු ටික, ඊළඟට ආයතනයන් සම්බන්ධයෙන් පෙන්වන කරුණු ටික, ඊළඟට බොජ්ජංග ටික සම්බන්ධව පෙන්වන කරුණු ටික, ඊළඟට චතුරාර්ය සත්‍ය පිළිබඳව පෙන්වන කරුණු ටික. ඉතින් මේ විදිහට නීවරණයන් පිළිබඳව, ස්කන්ධයන් පිළිබඳව, ආයතනයන් පිළිබඳව, බොජ්ජංග පිළිබඳව සහ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපිට ඉදිරියට කතා කරන්නට තිබෙනවා. ඒ නිසා අද අපි මේ වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා නීවරණයන් පිළිබඳව පැහැදිලි කරලා දෙන්න. මෙතනදී මේ කතා කරන නීවරණයන් අපිට කායානුපස්සනාවේදීත් අපි කතා කරා. නමුත් නීවරණයන් පිළිබඳව කතා කළේ නැහැ. නීවරණයන් දුරු වීම පිණිස මේ කටයුතු කරන්න ඕනේ කියන එක මතක් කළා. ඊළඟට විශේෂයෙන්ම චිත්තානුපස්සනාවේදී අපි අකුසලයේ පැත්ත ඇසුරු කරන සිත් පහ ගත්තාම ඒ කතා කළේ මේ නීවරණ සිත් පිළිබඳවම තමයි. නමුත් විස්තර කළේ නැහැ නීවරණ සිත් කියලා කිව්ව මිසක් ඒ පිළිබඳව විස්තර කළේ නැහැ. මම එදා මතක් කළා මේ නීවරණයන් පිළිබඳව ධම්මානුපස්සනාවේදී විස්තර කරලා පැහැදිලි කරලා දෙන්නම් කියලා. ඒ නිසා අද ඒ පිළිබඳව පැහැදිලි කරලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ ධම්මානුපස්සනාවට අයිති වෙන විදිහට.
ඉතින් ඒ නිසා මේ හැම දෙනෙකුටම මතක් කරනවා අද දවසේදීත් බොහෝම ඕනකමින් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ කියන දහම් කරුණු පිළිබඳව හොඳට හිත යොමු කරගෙන මේ දහම් කරුණු ටික ශ්‍රවණය කරන්න. ඒ වගේම මෙහි බොහෝ වැදගත් කරුණු ටිකක් කතා වෙනවා. ඒ කාරණා ටික හොඳට මතකයේ තබා ගන්න. එහෙම නැතිනම් මේ දේශනාව නැවත නැවත භාවිතා කරන්න. ඒක අපේ ජීවිතයට බොහෝසේ උපකාර වෙනවා. මොකද මේ නීවරණයන් පිළිබඳව අපි විශේෂයෙන් අවධානය යොමු කරන්නටම ඕනේ. මොකද මේ නීවරණ තියෙන තාක්කල් අපේ මානසික මට්ටම තුල හිත එකඟ වීමක් කරන්න අමාරුයි. මේ නීවරණ දුරු කරන්නම වෙනවා හිත එකඟ වෙන්න. සමාධියක් උපදවා ගන්නට නම් මේ නීවරණ ටික දුරු කරන්නට වෙනවා. ඒ නිසා දුරු කළ යුතු ධර්මතා හැටියට මේ පංච නීවරණයන් හඳුනා ගන්නට නම් අපි මේ පිළිබඳව මනා අවධානයකින් යුක්තව මේ කරුණු ටික පැහැදිලි කරගන්නට ඕනේ. පංච නීවරණයන් ගත්තහම කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියලා පහක් පෙන්නනවා. මේ එකක් ගානේ අපි පැහැදිලි කරගමු. කාමච්ඡන්දය කියලා කියන්නේ කාම කියලා කියන්නේ පංචකාමයේ පිළිබඳව ඔබ දන්නවා. ඒ පංචකාමයන් කෙරෙහි ඇති කරගනු ලබන ඡන්දය, එහෙම නැතිනම් කැමැත්ත. කාමයන් කෙරෙහි ඇති කරගනු ලබන කැමැත්ත අපි මේක තේරෙන විදිහට මෙහෙම ගමු. මේක උපදින්නේ කොහොමද කියන එකත් එක්කම ගත්තාම කාමච්ඡන්දේ උපදින්නේ අපිට පේන, ඇහෙන, දැනෙන, දැනගන්න මේ අරමුණු. එහෙම නැතිනම් ඇහෙන් රූප බලනකොට, කනෙන් ශබ්ද අහනකොට, නහයෙන් දිවෙන් ශරීරයෙන් ගන්ධයන් රසයන් ස්පර්ශයන් ලබනකොට, හිත කල්පනා කරනකොට මේ හැම අවස්ථාවකම අපිට නිමිති හම්බ වෙනවා. නිමිති කියලා කියන්නේ අපි අරමුණු කරන්න, අරමුණු කිරීම සඳහා සූදානම් කරගත්ත, එහෙම නැතිනම් සකස් වුණ ධර්මතාවලට කියනවා නිමිති කියලා. මෙන්න මේ නිමිතිවල ස්වභාවයෙන්ම සුබ නිමිති තිබෙනවා, අසුබ නිමිති තියෙනවා. අපි ගත්තොත් මේ කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත් ටික සම කියලා මේ ශරීරයේ අපිට බැහැරට පේන්නේ, නිරූපණය වෙන්නේ මේ කෙස්, ලොම්, නිය, දත්, සම කියන කාරණා පහ විතරයි. මේ පහෙන් අපිට සුබ නිමිති විදිහට හම්බ වෙනවා. කෙස් ටික ලස්සනයි, හොඳයි කියලා හම්බ වෙනවා. ලොම් ටික, නිය ටික, දත් ටික, සම කියන මෙන්න මේ කාරණා ටික සුබ වශයෙන් අපිට නිමිති විදිහට තමයි අපි හිත ඇසුරු කරලා තියෙන්නේ. ඊළඟට මේ හැමෙන් ඇතුලේ තියෙන මස් ටික ගත්තහම, ලේ ටික ගත්තහම, සැරව ටික ගත්තහම, සෙම සොටු සැරව මල මුත්‍රා ආදී ටික ගත්තහම මේවත් සතර මහා ධාතුවෙන්ම හැදුන රූප තමයි. හැබැයි මේ තුල සුබ නිමිති හම්බ වෙන්නේ නැහැ. එතන ස්වභාවයෙන්ම අසුබ නිමිති උපදිනවා. කාමච්ඡන්දයක් ඇති වෙන්නෙම සුබ නිමිත්තක් අරඹය. අසුබ නිමිත්තක් අරඹය කාමච්ඡන්දේ උපදින්නේ නැහැමයි. ඒ නිසා කාමච්ඡන්දේ කැමැත්තෙන් ඇලෙන බව ඇති වෙනවා නම්, කැමැත්තෙන්ම එහෙම නැතිනම් ඒ කාමයේ උපදව ගන්නවා නම්, එතන ඇති වෙලා තියෙන්නේ ප්‍රධානම සාධකයේ වෙන්නේ සුබ නිමිත්ත. සුබ නිමිත්තක් ඇසුරු කරමින් ඒ සුබ නිමිත්ත කෙරෙහි අනුවණින් මෙනෙහි කරනවා නම්, මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අනුවණින් මෙනෙහි කරනවා කියන වචනේ. නුවණින් මෙනෙහි කරනවා නම්, ඒ කියන්නේ සුබ නිමිත්තක් දැක්කත් නුවණින් මෙනෙහි කරනවා නම් කාමච්ඡන්දය උපදින්නේ නැහැ. සුබ නිමිත්ත කෙරෙහි අනුවණිනුයි මෙනෙහි කරන්නේ. අනුවණින් මෙනෙහි කරනකොට නම් තවදුරටත් බහුල වශයෙන් මෙනෙහි කරනවා නම්, යම් මෙනෙහි කිරීමක් බහුලව මෙනෙහි කරනවා නම්, ඒ මෙනෙහි කිරීම නිසා බහුලව මෙනෙහි කරපු නිසා නූපං කාමච්ඡන්දයක් තියෙනවා නම් මේ කාමච්ඡන්දේ උපදිනවා. ඉපදිලා නැති කාමච්ඡන්දය උපදින්නත් හේතු වෙනවා. ඒ වගේම උපන්න කාමච්ඡන්දයක් තියෙනවා නම් මේ කාමච්ඡන්දය තව වැඩි වෙන්නත් හේතුවක් වෙනවා.
ඒ නිසා උපන්න කාමච්ඡන්දය වැඩි වෙන්නත් නූපන් කාමච්ඡන්දේ උපදින්නත් හේතු වෙලා තියෙන්නේ අසුබ නිමිත්තක් අරඹයා අනුවණින් මෙනෙහි කරපු සහ ඒක බහුල වශයෙන් මෙනෙහි කරපු නිසාමයි. සුබ වශයෙන් ගත්ත නිමිත්ත. එහෙමනම් මේක දුරු කරන්න මොකක් කළ යුතුද? ඒ දුරු කරන්න නම් මේ සුබ වශයෙන් ගත්ත නිමිත්ත අනුවණින් මෙනෙහි කරන්නේ නැතුව නුවණින් මෙනෙහි කරන්නට වෙනවා. ඒ විතරක් නෙමෙයි සුබ නිමිති වශයෙන් ගත්ත දේ තුල යම් අවස්ථාවක් උදා වෙනවා අසුබයටපත් වෙන. අසුබය ප්‍රකට වෙන. එහෙමනම් සුබ නිමිත්තක් ගත්ත ධර්මයේ තුල අසුබ වශයෙන් මෙනෙහි කරපුවාම නුවණින් මෙනෙහි කරන්න ඕනේ අසුබ වශයෙන්. ඒකේ අසුබය කියන එක අපි හිතලා දාගෙන නෙමෙයි. ඒ අසුබ ස්වභාවයෙන්ම අපිට ප්‍රකට වෙන විදිහට හොඳට බලන්න පුරුදු වෙන්නට ඕනේ. අපි උදාහරණයකට ගත්තොත් කෙස් ටික සුබ වශයෙන් හම්බ වුණ අපිට මේ කෙස් වල අසුබ වශයෙන් බලන්න නම් මේ ටික පීරන්නේ නැතුව එහෙම නැතිනම් මේ කෙස් වල ස්වභාවය කොච්චර දුගඳ පිළිකුල් ස්වභාවයෙන් යුක්තයිද කියන එක මේක නිතර නිතර සෝදන්න වෙනවා, පිරිසුදු කරන්න වෙනවා, තෙල් ගල්වන්න වෙනවා. ආදී මේ විදිහට මේ පෝෂණය කළේ නැතිනම් කෙස් වල ස්වභාවය අසුබ මට්ටමටපත් වෙනවා මිසක් සුබ මට්ටමටපත් වෙන්නේ නැහැ. මේ හමත් එහෙමයි. මේ දත් ටිකත් එහෙමයි. මේ විදිහට මේ ශරීරයේ සුබ වශයෙන් හම්බ වුණා නම් යම් ආකාරයක නිමිත්තක් ඒ සුබ වශයෙන් ගත්ත දේ තුල තිබෙන අසුබය හොඳට ප්‍රකට වෙන විදිහට නුවණින් මෙනෙහි කරලා බලන්නට ඕනේ. බහුල වශයෙන් මෙනෙහි කරන්නට ඕනේ. එතකොට තමයි උපං කාමච්ඡන්දේ දුරු වෙන්නත් නූපං කාමච්ඡන්දේට උපදින්න තියෙන හේතුව නැති වෙන්න. මේ යෝනිසෝ මනසිකාරයකින් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් මෙන්න මේ කාමච්ඡන්දය දුරු කර ගැනීම පිණිස අපිට උපක්‍රමශීලීව කටයුතු කරන්න වෙන වැඩපිළිවෙලක් තිබෙනවා. මේ වැඩපිළිවෙල පෙන්නනවා කාරණා කීපයකින්. අසුබ නිමිත්ත දැනගෙන ඉන්නට ඕනේ. අපි දැන් සුබ වශයෙන් නිමිති හම්බ වෙන වෙලාවේදී හොඳට අපි අසුබ නිමිත්ත හොඳට හුරු කරලා තියෙන්නට ඕනේ. ඒ අසුබ නිමිත්ත හොඳට දැනගෙන තියෙනවා නම් ඒ කෙනාට සුබ වශයෙන් හම්බ වෙන නිමිත්ත අසුබ නිමිත්ත බවට ටක් ගාලා හරව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අසුබ භාවනාවේ හොඳට ප්‍රකට වෙච්ච ප්‍රකට කරපු කෙනෙක් බවට එහෙම නැතිනම් භාවනානුයෝගී පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕනේ. ඊළඟට ඇහැ කන නහය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් ටික හොඳට සංවර කරන පුද්ගලයෙක් බවට පත් වෙන්නට ඕනේ. ඇහැ කන නහය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් ටික ඉන්ද්‍රිය සංවරයකින් සංවර කළොත් සුබ වශයෙන් ගන්න නිමිති ගන්නේ නැතුව ඉන්ද්‍රිය සංවරයකට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි භෝජනයේ පමණ දැන ගන්නටත් වෙනවා. ආහාරය ගන්නකොට ඕනවට වඩා ආහාරය ගත්තාම ඒ ආහාරයේ තියෙන ස්වභාවය අනුව අපේ හිතේ එහිට ලැබෙන එහෙම නැතිනම් ඊට නැඹුරු වෙන කැමැත්ත ආසාව තව තවත් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රමාණාත්මකව ආහාර ගනිමින් කටයුතු කරන්නත් කියලා මෙතනදී මතක් කරනවා. ඊට පස්සේ තවත් කාරණයක් විදිහට ඉදිරිපත් කරනවා කල්යාණ මිත්‍රයන් නිතර ආශ්‍රය කරන්න කියලා. Tamanට යම් ආකාරයකින් කාමච්ඡන්දයක් උපදිනවා නම් ඒ කාමච්ඡන්දේ දුරු කර ගැනීම පිණිස කල්යාණ මිතුරන් ඇසුරු කරන්න කියලා කියන්නේ උපං කාමච්ඡන්දේ වැඩෙන විදිහේ කතා බහ කරන්නේ නැහැ කල්යාණ මිතුරන්. හැම වෙලේම දහම් කතාවක නිරත වෙනවා. ඒ දස කතා වලින් ආදී දහම් කතාවල නිරත වෙමින් ඒ කෙනා හැම වෙලේම අන් අයට උත්සාහවත් කරනවා හිත හදන වැඩපිළිවෙලට. එහෙම නැතිනම් හිත ගැන ගවේෂණය කරන්නට. ඉතින් මේ විදිහට උපං කාමච්ඡන්දේ දුරු කර ගැනීම පිණිසත් නූපං කාමච්ඡන්දේ උපදින්නේ කොයි විදිහටද කියලා දැනගෙන ඒක නූපදීම පිණිස කටයුතු කරන්නත් මේ කාමච්ඡන්දයාගේ නැවත හට ගැනීම නොහැට ගැනීම පිණිස
කටයුතු කිරීමත් තමයි ධම්මානුපස්සනාව වඩනවා කියන කාරණාව අයිති වෙන්නේ. මේ විදිහට යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඔහු නුවණින් මෙනෙහි කරමින් කටයුතු කරනවා නම් ඔහු ධම්මානුපස්සනාව වඩන්නෙක් බවට පත් වෙනවා. එතනදී ඒ ධම්මානුපස්සනාවට අයිති වෙන මේ කාමච්ඡන්දය පිළිබඳව මනා අවබෝධයක් ඇතුව ඒ මනා අවබෝධයකින් යුතුවම උපන්න කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක දුරු වීම පිණිසත් නූපන් කාමච්ඡන්දයක් උපදින්නෙත් මෙන්න මේ විදිහටයි නේද කියලා හොඳට නුවණක් ඇතුව ඒ පිළිබඳව නුවණින් මෙනෙහි කරමින්ම නූපන් කාමච්ඡන්දේ නූපදින විදිහට ඒට ඇති හේතු ටික දුරු කරමින් කටයුතු කරාම තමයි කාමච්ඡන්ද නීවරණය දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඊළඟට ව්‍යාපාදයේ පිළිබඳවත් මතක් කරනවා ඔබට. ව්‍යාපාදයේ උපදින අයුරු ඒ උපදින්නේ කොයි ආකාරයෙන්ද කියන එක පිළිබඳව අපි විමසලා බැලුවාම යම් පටිඝ නිමිත්තක් තියෙනවා. පටිඝය කියලා කියන්නේ ගැටෙන බව. යම් සමහර වෙලාවට අපි අරමුණු වල අසතුටෙන් ගැටෙන බවක් තියෙනවා නම් ඒ අසතුටෙන් ඒ අරමුණේ ගැටෙන බව තියෙනවා නම් ඒ ගැටීමත් එක්ක අනුවණින් මෙනෙහි කිරීමකුත් කරනවා නම් යම් පටිඝ නිමිත්තක් තියෙන්නත් ඕනේ. ඒ පටිඝ නිමිත්ත ආරම්භය අනුවණකින් මෙනෙහි කරන්නත් ඕනේ. මේ විදිහට කිරීමෙනුත් ඒ වගේම ඒ කාරණාව පටිඝ නිමිත්තේ අනුවණින් මෙනෙහි කිරීම බහුලව සිද්ධ කළොත් නූපං වේදනාව උපදින්නත් නූපං ව්‍යාපාදයේ උපදින්නත් උපං ව්‍යාපාදය වැඩෙන්නත් හේතු වෙනවා කියලා පෙන්නනවා. නූපං ව්‍යාපාදයක් තියෙනවා නම් මේ ව්‍යාපාදය උපදින්නත් උපන්න ව්‍යාපාදයක් තියෙනවා නම් මේක වැඩෙන්නත් හේතු වෙනවා කියලා පෙන්නනවා. එතකොට මේ ව්‍යාපාදය කියන අවස්ථාව හැම වෙලේම හටගන්නේ පටිඝ නිමිත්තක් අරඹය. නිමිත්තක් කියන එක මේ ඔබට පටිඝ නිමිත්ත කියන එක මම ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. අපේ හිතේ යමක් නුරුස්සන ගතියක් තියෙනවා නම් අසතුටු බවකින් අපි යමක් එක්ක ගනුදෙනු කරපු බවක් තියෙනවා නම් ඒ අරමුණ ඒ නිමිත්ත අපිට සිහි වෙනකොටම අපේ හිතේ කේන්තියක් ඇවිල්ලා. එහෙම නැතිනම් තරහක් උපදිනවා. දේශ සහගත ස්වභාවයක් උපදිනවා. අපි යම් අකමැති දෙයක් අපිට සිහි වෙනකොට එහෙම නැතිනම් අකමැති දෙයක් අපිට දකිනකොට එහෙම නැතිනම් අපේ හිතේ අසතුට ගෙන දෙන දෙයක් අපිට ඇසුරු කරන්න ලැබෙනකොට ඒ උපදින්නේ පටිඝ නිමිත්තක්මයි. ඒ පටිඝ නිමිත්ත ආරම්භයා අනුවණෙන් කල්පනා කළොත් අනුවණින් මෙනෙහි කළොත් ඒ මෙනෙහි කිරීම නිසාමයි නූපං ව්‍යාපාදයේ උපදින්නෙත් උපං ව්‍යාපාදයේ වැඩෙන්නේ. එහෙමනම් මේ ව්‍යාපාදයේ දුරු කර ගැනීම පිණිස මූලික වශයෙන් කළ යුතු වෙන්නේ මෛත්‍රී නිමිත්තක් ඇති කර ගන්නට ඕනේ. ඒකයි ව්‍යාපාදය එහෙම නැතිනම් ද්වේෂය දුරු කරන්න මෛත්‍රී භාවනාව කරන්න කියලා එහෙම නැතිනම් මෛත්‍රිය පතුරවන්න කියලා අපිට පැහැදිලි කරන්න. යම් කෙනෙක් මෛත්‍රී නිමිත්තක් ඇතුව නුවණින් මෙනෙහි කරනවා නම් යමක් කෙරෙහි මෛත්‍රී භවකින් යුක්තව මෛත්‍රිය කියලා කියන්නේ මිත්‍රත්වය, මිතුරු භව, මැදහත් භව. මෙන්න මේ මැදහත් භවෙන් යුක්තව එහෙම නැතිනම් ගැටීමෙන් තොරව මානසික මට්ටමින් නුවණින් මෙනෙහි කරනවා නම් බහුලව මෙනෙහි කරනවා නම් උපන්න ව්‍යාපාදයක් තියෙනවා නම් ඒක දුරු වෙන්නත් ඒ වගේම නූපන් ව්‍යාපාදයක් තියෙනවා නම් ඒක නූපදීම පිණිසත් උපකාර වෙනවා. ඊළඟට මේක දුරු කරන්න අපිට තව අතිරේක වශයෙන් කළ යුතු වෑයම් කළ යුතු ක්‍රමවේදයක් අපිට ඉදිරිපත් කරනවා. ඒ තමයි මෛත්‍රී නිමිත්ත හොඳට ඉගෙන ගන්නට ඕනේ. මෛත්‍රී නිමිත්ත කියලා කියන්නේ අපිට සාමාන්‍යයෙන් තේරෙන විදිහට කිව්වොත් අපිට ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් මානසික මට්ටම තිබෙනවා නම් අපේ හිතේ අසතුටු වෙන්න තියෙන හේතුව අඩු කරගන්න පුළුවන්කම තිබෙනවා. යමක් අපිට ලද දෙයින් සතුටු වෙනවා කියන මානසික මට්ටම තියෙනවා නම් ඒ ලැබෙන දේ අනුරමයා ගැටීමක් ඇති කරගන්නට අවශ්‍ය වෙන්නෙම නැහැ.
අපිට පේන දේ ආරම්භය වෙන්න පුළුවන්, ඇහෙන දේ ආරම්භය වෙන්න පුළුවන්, ගඳ සුවඳ රස ස්පර්ශ ආදී මේ ඕනෑම ධර්මතාවයක් ආරම්භය, ඕනෑම ක්‍රියාකාරකමක් ආරම්භය. ඒ ලැබුණ දේ ඒ විදිහට පිළි අරගන්නත්, ඒ ලැබුණ දේෙන් සතුටු වෙන්නත් පුළුවන්කම තියෙනවා නම් අපි ගැටෙනවා කියන කාරණාවකින් මිදෙන්න පුළුවන්කම තිබෙනවා. ඊළඟට මෛත්‍රී භාවනාව හොඳට පුරුදු කරන්න වඩන්න කියලා පැහැදිලි කරනවා. ඊළඟට යම් කෙනෙක් කෙරෙහි අපිට තරහක් උපදිනවා නම් පුද්ගල වශයෙන්ම ඒ කෙනා අපිට හෝ අන් අයට හෝ කරපු හොඳ ක්‍රියාවන් ටික තියෙනවා නම් ඒ කෙනා කෙරෙහි අපිට තරහක් ඇති වෙනවා නම් උදාහරණයකට ගත්තොත් තමන්ගේ හිතවත් කෙනෙක් කෙරෙහි හෝ තමන්ට පටිඝ නිමිත්තක් ඇති වෙලා තරහක් උපදිනවා නම් ද්වේෂය උපදිනවා නම් ඒ කෙනා කරපු හොඳ ක්‍රියාවන් ටික හොඳට සිහිපත් කරගන්න කියලා පෙන්නනවා. එයා මේ දේවල් හොඳ දේවල් මෙහෙම එකම එක දෙයක් හරි හොඳ දෙයක් කරලා තියෙනවා නම් ඒ දේ හරි හොඳට සිහිපත් කරලා එයා නරක කෙනෙක් නෙමෙයි හොඳ කෙනෙක් කියන තැනකින් ඒ හොඳ දකින්න කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ ව්‍යාපාදයේ තියෙන ආදීනවේ මොකද ව්‍යාපාදයේ නිසා තරහව කියන පටිඝය කියන අවස්ථාව මුල් කරගෙන යම් කෙනෙක් මිය ගියොත් ඒ කෙනා අනිවාර්යයෙන්ම අපායගාමී ජීවිතයකටම පත් වෙනවා මිසක සුගතියකට යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම අපායගාමී වෙනවා. ද්වේෂයෙන් මැරුණොත් අනිවාර්යෙන් අපායට යනවා. ඒ නිසා මේකේ ආදීනවේ පෙන්නමින් ඒ පිළිබඳව නිතර සිහි කරමින් මේ දේශය එහෙම නැතිනම් මේ ව්‍යාපාදය දුරු වෙන විදිහට සිහිපත් කරන්නට කියලා පෙන්නනවා. ඒ වගේම පෙන්නනවා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරකට පත් වෙන්න කියලා. උපන්න ද්වේෂය වැඩි වෙන විදිහේ කතාබස් වල නිරත වෙන්නේ නැහැ කල්යාණ මිත්‍රයා. අපිට යම් ආකාරයක හිත තමනාපකමක් තියෙනවා නම් කල්යාණ මිත්‍රයා කොයිම වෙලාවකවත් ඔය කෙනාට බනින්න, ගහන්න, මරන්න කියලා ආදී අර ඉපදිලා තියෙන ව්‍යාපාදය වැඩි වෙන විදිහට අවවාද අනුශාසනා කරන්නේ නැහැ. ඉවසන්න පුරුදු කරනවා. ඒ වගේම එයින් මිදෙන්න උදව් කරනවා. හිත හදාගන්න විදිහේ වැඩපිළිවෙල පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ඇති කරගන්න කියලා පෙන්නනවා. ඒ විදිහට ව්‍යාපාදය එහෙම නැතිනම් පටිඝ නිමිත්තෙන් මිදෙන්න කියලා පෙන්නනවා. මේ විදිහට ව්‍යාපාදයේ දුරු වීම පිණිසත් උපන්න ව්‍යාපාදයේ දුරු වීම පිණිසත් නූපන් ව්‍යාපාදයට උපදින්න තියෙන හේතුව නැතිවීම පිණිසත් නුවණින් මෙනෙහි කරනවා නම් යෝනිසෝ මනසිකාරයකින් යුක්ත වෙනවා නම් අන්න ඒ කෙනා ධම්මානුපස්සනාව වඩන කෙනෙක් හැටියට පෙන්නනවා. ඒ නිසා එතනදිත් අපිට ධම්මානුපස්සනාවට අයිති ආකාරය මොකක්ද කියලා පැහැදිලි කරගන්න වෙනවා. ඊළඟට තියෙනවා තීන මිද්දේ පිළිබඳව කතා කරන්න. මෙතනදී තීන මිද්දේ කියලා කිව්වහම තීන සහ මිද්ද කියලා චෛතසික ධර්ම දෙකක් පිළිබඳවයි කතා කරන්නේ. තීනය සහ මිද්දය කියලා කිව්වහම මේ දෙකම එකට ගත්තාම මේ දෙකේම අර්ථය තමයි කුසලයේ නොඇලීම. එහෙම නැතිනම් කියන්නේ කුසලයට කැමති නැතිකම. එහෙම නැතිනම් අලස බව කියලා මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. හිතේ හැකුළුණු බවක් තියෙනවා නම් මෙන්න මේ ටිකට තීන මිද්දේ කියලා පෙන්නනවා. මේ තීන මිද්දය ප්‍රධාන විදිහට ගත්තහම කාරණා දෙකකින් අපි වෙන් කරනවා තීනය සහ මිද්දේ කියලා. තීන කියලා කියන්නේ කයේ තියෙන මැලිකම. මෙතන කය කියලා කිව්වහම අපි සාමාන්‍යයෙන් ශරීරය කියන අර්ථයත් ගන්නවා. නමුත් මෙතනදී කය කියලා ගත්තහම විශේෂයෙන් පෙන්නනවා කොට්ටාස අර්ථයෙන් චෛතසික ධර්මයන්ගේ තියෙන මැලිකම කියලා පෙන්නනවා. ඒ වගේම මිද්ද කියලා කිව්වහම හිතේ තියෙන මැලිකම. චිත්ත චෛතසික දෙක අතර තියෙන මැලිකම තමයි මෙතන ප්‍රධාන කරලා පෙන්නන්නේ. ඒක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව මම පැහැදිලි කරන්නම්. තීනය කියන තැනට කාරණා හතරක් අයිති වෙනවා. තීරණය උපදින්නේ කොහොමද කියන එක. මිද්දේ උපදින්න කාරණා එකක් බලපානවා.
තීන කියලා කියන්නේ කයේ මැලිකම. උතනදී කයේ කියලා කිව්වම මේ ශරීරයේ මැලිකම කියන එක ගත්තත් ගැටලුවක් නැහැ. නමුත් ගැඹුරට යනකොට පෙන්නනවා කය කියලා කියන්නේ කොට්ටාසාරතයෙන් නිසා චෛතසික ධර්මයන්ගේ මැලිකම කියන තැනින් ගැඹුරුවෙන් අර්ථය ඉදිරිපත් කරනවා. එතනදී වෙන්නේ කාරණා හතරකින් පැහැදිලි කරනවා. ඒ කාරණා හතර තමයි අරති, තන්දි, විජම්බිකා, බත්ත සම්මදෝ කියන කාරණා හතර. අරතිය කියලා කියන්නේ කුසලයේ නොඇලීම. යම් කෙනෙක් යම් මානසික මට්ටමක් තියෙනවා නම් කුසලයේ පැත්තට නැඹුරු වෙන්නේ නැතුව එයාගේ හිතන කල්පනා කරන බව අකුසලයේ පැත්තටම නැඹුරු වෙලා කටයුතු කරනවා නම් ඒකද තීන මිද්දේක ලක්ෂණයක්. ඊළඟට අරති කියලා පෙන්වන්නේ කුසලයේ නොඇලෙන ස්වභාවය. කුසලයකට කම්මැලිකමක් ඇති වෙනවා නම් සමහර වෙලාවට අපිට මොනවා හරි යම් කුසල කර්මයක් කරන්න අවස්ථාව තියෙනවා නම් ඒ කුසල කර්මයේ අවස්ථාව එහෙම නැතිනම් ඒ කුසලයේ පිළිබඳව කම්මැලිකමක් ඇති වෙනවා. ඒ දේ කරන්නට පසුබට වෙනවා. තන්දි කියලා කියන්නේ කයේ තියෙන අලස බව. කයේ තියෙන අලසකම කියලා කියන්නේ එහෙම නැතිනම් දරත බවක් තියෙනවනේ. කියන්නේ කයේ තියෙනවා දරතකම. බොහෝම අලසකමින් යුක්ත. එහෙම නැතිනම් අපි අර සාමාන්‍යයෙන් පෙන්වන්නේ මේක බොහෝ දුරට නිකන් සමාන අර්ථයක් තමයි පෙන්වන්නට තියෙන්නේ. කම්මැලිකමම නෙමෙයි අලස බව කියලා කියන එක තුල ඉදිරිපත් වෙනවා යමක් කරනවා. නමුත් ඒ කලාට ඒක බොහොම ඕනකමින් උනන්දුවෙන් කරන බවක් නැහැ. අලසකමකින් තියෙන්නේ. අර කරන්නන් වාලේ කරනවා වගේ තමයි මේ වැඩේ කරන්නේ. ඊළඟට විජම්බිකා කියලා කියන්නේ කයේ මැලිකම. මෙතනදී කයේ මැලිකම කියලා කියන්නේ කම්මැලිකම මෙතෙන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ඇඟ මැලි කඩමින් ඈනුම් අරමින් ආදී විදිහට මේ කයේ කම්මැලිකම ඇති වෙනවා නම් මේද තීන මිද්දේ උපදින්න තියෙන එක සාධකයක්. තීනේ පැත්තට පෙනෙන සාධකයක්. ඊළඟට බත් සම්මදෝ කියලා පෙන්නනවා බත් මතේ කියන එක. කාලා එහෙම නැතිනම් ආහාර ගත්තාම පමණ ඉක්මවල ආහාර ගත්තාම තියෙන අවස්ථාවක් තමයි මේ බත් සම්මදෝ කියලා කියන්නේ. බත් මතය. තමන් පමණට වඩා ආහාර ගත්තාම ඒ ආහාර ගැනීම නිසාම කයේ ඇති වෙනවා අලසකමක්. එහෙම නැතිනම් කයේ මැලිකමක් උපදිනවා. ඒ කයේ මැලිකම ඇති උනේ ආහාරයේ පමණ ඉක්මවලා ගත්ත නිසා. එකට කියනවා බත්ත සම්මදෝ කියලා. ඊළඟට සිතේ මැලිකම එහෙම නැතිනම් මිද්දේ කියලා පෙන්නනවා චේතසෝ ලීන තත්ත්වය කියලා. චේතසෝ ලීනත්ව කියලා. ඒ කියන්නේ හිතේ හැඟවුණ බව. ඔන්න අපි භාවනා කරන්න ගියාම අපිට වැඩියෙන්ම දැනෙන සිද්ධියක් තමයි මේ චේතසෝ ලීනත්වෝ කියලා පෙන්වන්නේ. චේතසෝ ලීනත්වෝ කියලා කියන්නේ හිත හැඟවිලා යනවා. භාවනා කරනකොට අපිට හොඳට සති නිමිත්තේ හිත තියාගෙන අදාළ භාවනා කමටහනට අනුව භාවනා කරනකොට එකපාරම හිත අතුරුදහන් වුණා වගේ හිත අහුවෙන්නේ නැතුව හිත හැඟවිලා යනවා. හිත හැඟවිලා ගියාම අපි දන්නේ නැහැ මොකද්ද කළේ කියලා. නමුත් අපි සමහරලාට පැය භාගයකට පස්සේ හරි භාවනාව නතර කරනකොට තමයි අපිට මතක් වෙන්නේ හිත ප්‍රකට වුණේ නැහැ. හිත මොකද්ද උනේ කියලා හිතාගන්න බැරි විදිහට හිත හැඟවිලා ගියා. මෙන්න මේ හිත හැඟවෙන ස්වභාවයට කියනවා චේතසෝ ලීනත්වෝ කියලා. චේතසෝ ලීනත්වෝ කියන අවස්ථාව තමයි අපේ හිත හැඟවුණ බව. එහෙම නැතිනම් මිද්ද අවස්ථාව. මේ ටිකට හොඳට තේරුම් ගන්න ඕනේ හිතේ තීන මිද්දේ එහෙම නැතිනම් මේ තීන මිද්ද කියන නීවරණය මෙන්න මේ අරති තන්දි විජම්බිකා බත්ත සම්මදෝ චේතසෝ ලීනත්වෝ කියන අවස්ථා පහකින් නිරූපණය වෙනවා. ඔය කොයි අවස්ථාව නිරූපණය කළත් ඒ ඕනම අවස්ථාවක කියන්න තියෙන්නේ අපිට තීන මිද්දේ සක්‍රියයි කියන කාරණේ. ඒ නිසා මේක දුරු කර ගැනීමට පෙන්නනවා වීරිය කිරීම තමයි ප්‍රධානම කාරණේ හැටියට පෙන්වන්නේ. වීරිය තමයි තීන මිද්දේ දුරු කරන්න තියෙන ප්‍රධාන කාරණේ. ආරම්භක ධාතුව, නික්කම ධාතුව,
පරක්කම ධාතුව කියලා අවස්ථා තුනක් පෙන්නනවා. ඒ කියන්නේ යමක් ආරම්භ කරනවා නම් ඒ ආරම්භ කිරීම වීරියවන්තව පටන් ගන්න ඕනේ. ඒ වගේම ඒක යෙදෙනකොට නික්කම කියලා කියන්නේ ඒක යෙදෙනකොට ඒ යෙදෙන අවස්ථාවත් වීරිය යුක්තවම කටයුතු කරන්නට ඕනේ. අවසානයේ දක්වාම ඒ වීරිය පවත්වා ගන්නට ඕනේ. ඉතින් මේ විදිහට වීරියවන්තකමින් තමයි මේ තීන මිද්දය දුරු කරන්න තියෙන්නේ. තවත් උපක්‍රමශීලීව කටයුතු කළ යුතු කාරණා කීපයක් තියෙනවා. ඒ කාරණා ටිකත් මම මතක් කරන්නම්. භෝජනයේ පමණ දැනගෙන ආහාර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒකදී අතිභෝජනයෙන් වැළකී සිටිය යුතුයි. අතිභෝජනය කියලා කියන්නේ Tamanට ගන්න පුළුවන් ප්‍රමාණය ඉක්මවල ආහාර ගන්නවා නම් එයින් වැළකීලා සිටිය යුතුමයි. සාමාන්‍යයෙන් පෙන්වන්නේ තව ආහාර ගන්න ඉඩ තිබුණත් ආහාර ගැනීම නතර කරලා ඒ ඉඩට වතුර බොන්න කියන එක මතක් කරනවා. ඊළඟට ඒ ඉන්න ඉරියව්ව තුළ අපි හිතමු ඉඳගෙන ඉන්න ඉරියව්ව තුළ නම් භාවනා කරන්නේ. ඒ ඉන්න ඉරියව්ව තුළ තීන මිද්දේ ගොඩාක් ප්‍රකටව දැනෙනවා නම් ඒ සඳහා කරන්න තිබෙනවා ඉරියව් මාරු කිරීම. ඉරියව් මාරු කරනවා කියලා කියන්නේ ඉඳගෙන ඉන්න තැන එහෙට මෙහෙට හැරෙන එක නෙමෙයි. ඒ ඉන්න ඉරියව්ව මාරු කරලා සක්මන් ඉරියව්වකට හෝ හිටගෙන ඉන්න ඉරියව්වකට හෝ ඉරියව්වම මාරු කරන්න කියලා පෙන්නනවා. ඉඳගෙන ඉන්නකොට යම් ආකාරයකින් තීන මිද්ද ගතියක් නිදිමත ගතියක් දැනෙනවා නම් හිතේ මැලිකමක් ඇති වෙනවා නම් සක්මනට ගිහිල්ලා විනාඩි කීපයක් සක්මන් කරලා ඒ ගතිය දුරු වුණාට පස්සේ නැවත ඇවිල්ලා වාඩි වෙනවා කියන සිද්ධියක් පෙන්නනවා. ඒ නිසා ඉරියව් මාරු කිරීම සිද්ධ කරන්නට ඕන කරනවා. ඊළඟට මේක අපිට ටිකක් හුරු මදි වෙන්න පුළුවන් ඊළඟ කාරණය ආලෝක සංඥාව මෙනෙහි කිරීමේදීත් තීන මිද්දේ දුරු කරගන්න පුළුවන්කම තිබෙනවා. මෙතනදී ආලෝක සංඥාව කියන එක මම ඔබට ටිකක් පැහැදිලි කරලා දෙන්නම් කෙටියෙන්. අපිට දවාලේ කියන සංඥාව තියෙනවා රාත්‍රියේ කියන සංඥාව තියෙනවනේ. රාත්‍රියේ වුණත් දවාලේ කියන සංඥාව උපදවා ගන්න පුළුවන් මට්ටමක් තමයි මේ ආලෝක සංඥාව කියලා කියන්නේ. කරුවල කාමරයකට ගිහිල්ලා කරුවලේ භාවනා කරනවට වඩා අපි එලිමහන් තැනක හොඳට ආලෝකයේ වැටෙන තැනක භාවනා කරනකොට මේ ඇහැට හොඳට ආලෝකයේ වැටෙනවා මට්ටමට එනකොට අර තියෙන නිදිමත ගතිය ටිකක් අඩු වෙලා යනවා. මොකද අපි නිදා ගන්න පුරුදු වෙලා තියෙනවා කරුවලේ S2 පියාගෙන නිදා ගන්න පුරුදු වුණාම තියෙන දෝෂය තමයි අපි භාවනා කරන්න ගිහිල්ලත් S2 පියාගත්තාම කරුවල තැනක අපි පුරුදු කරලා තියෙන ආශ්‍රවය තමයි ඒ වගේ අවස්ථාවක නිින්දට වැටෙන එක. ඒ නිසා භාවනාවේදී අපි S2 පියාගෙන කරුවලේ ටිකක් අඩාඳුර තියෙන තැනක භාවනාවට වාඩි වුණාම අපේ හිත ග්‍රහණයෙන් මිදෙන හැම මොහොතකම ඊළඟට වැටෙන්නේ නිින්දට. මොකද හිත පුරුදු කරලා තියෙන්නේ කරුවලේ S2 පියාගෙන ඉන්නකොට නිදා ගන්න විදිහට. ඒ නිසා තමයි ආලෝක සංඥාව මෙනෙහි කරමින් හොඳට ආලෝකය ගැන හොඳට අවධානය යොමු කරගෙන කටයුතු කරන්න කියලා මතක් කරන්න. ඊළඟට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයත් එක්ක ඒ මැලිකම දුරු වෙන විදිහට වීරියවන්ත බව ඇති වෙන විදිහට කතා වලින් යුක්තව උත්සාහවන්ත වෙමින් වීරියවන්ත වෙමින් කටයුතු කරන්න උනන්දු කරන පිරිසක් එක්ක ඇසුරු කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ විදිහට කටයුතු කළාම උපන් තීන මිද්දය දුරු වීම පිණිසත් නූපන් තීන මිද්දයක් යම් ආකාරයකින් උපදිනවා නම් ඒ උපදින්න තියෙන අවස්ථාවත් අතහැරලා මග හැරලා ඒ අවස්ථාව උපදින්න තියෙන හේතුවම අයින් කළා දානවා නම් තීන මිද්දෙන් මිදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ධර්මානුකූලව කටයුතු කරනවා නම් මෙනෙහි කරනවා නම් නුවණින් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒක පෙන්වනවා ධම්මානුපස්සනාව කියලා. ඊළඟට තියෙනවා උද්දච්ච කුක්කුච්චය. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිතේ විසිරෙන බව, නොසන්සුන්කම. යම් ආකාරයකින් හිත විසිරීමකට ලක් වෙනවා නම් ඒ විසිරෙන ස්වභාවයේ උද්දච්ච කුක්කුච්චය කියලා පෙන්නනවා.
ඕකට උදාහරණයකින් පෙන්නුවොත් ගලක් අරගෙන අලු ගොඩකට ගැහුවොත් වේගෙන් මේ අලු ටික විසිරලා යනවා වගේ අපේ හිත විසිරලා යනවා හොයාගන්න බැරුව කොයි පැත්තකට හිත විසිරුණාද කියන එක හොයාගන්න බැරුව යනවා. මෙහෙම හිත විසිරෙන්න හේතු වෙන්නේ හිතට නොයෙකුත් අරමුණු වෙන විදිහට. ඒ කියන්නේ අරමුණු බහූල සිහිපත් කළොත් හරි ඒ දේවල් බැලුවොත් හරි එහෙම නැතිනම් අපි නිකන් උදාහරණයකට කිව්වොත් විශාල අරමුණු වශයෙන් ගන්න පුළුවන් දේවල් අපි බලනවා නම් අපි උදාහරණයකට ගත්තොත් රූපවාහිනියේ වැඩසටහනක් ගත්තොත් ඒ වැඩසටහන තුල විවිධ දේවල් වලට හිත වේගෙන් මාරු වෙනවා. එහෙම නැතිනම් පත්තරයක් ගත්තාම පත්තරේ එක පිටුවක් ගත්තාම මේ පිටුව තුල විවිධ විදිහේ මාතෘකා වලින් යුක්ත ඒ පණිවිඩ ටික තියෙනවා ඒ පුවත්පතේ. ඒ පුවත්පත අපි බලනකොට කියවනකොට ඒ අරමුණක් ගානේ හිත වේගින් විසිරෙනවා. මේ විදිහට ඒ හිත විසිරෙන්න උපකාර වෙන නිමිත්තක් නිතර ආශ්‍රයවණය කරනවා නම් ඒ නිමිත්ත ආසේවනය කිරීමෙන් අනුවණින් මෙනෙහිත් කරනවා නම් උද්දච්ච කුක්කුච්චේ උපදින්නත් උපන් උද්දච්ච කුක්කුච්චේ වැඩෙන්නත් හේතු වෙනවා. ඒ නිසා ඒක දුරු කර ගැනීම පිණිස කටයුතු කළ යුත්තේ අපි යම් අරමුණකින් තවත් අරමුණකට මාරු වෙනකොට ඒ පිළිබඳව හොඳට සිහි නුවණින් යුක්තව මේ අරමුණෙන් අරමුණට මාරු වීම සිද්ධ කළ යුතු වෙනවා. වේගෙන් අරමුණු වලට මාරු වෙන්න ගියාම තමයි මේ උද්දච්ච කුක්කුච්චය ඇති වෙන්නේ. ඒ නිසා අපි අරමුණෙන් අරමුණට මාරු වෙනකොට ඒ පිළිබඳව හොඳට දැනුම් සහිත බවකින්ම මාරු වීම කළ යුතු වෙනවා. ඒ සඳහා අපිට කාරණා කීපයක් පෙන්නනවා. හොඳට විමසීම් ඇති බවක් තියෙන්නට ඕනේ. හොඳට විමසිලිමත් බවකින් යුක්තව කටයුතු කරන්නට ඕනේ. ඊළඟ කාරණය තමයි හොඳට බහුශ්‍රృత බව තියෙන්නට ඕනේ. යමක් පිළිබඳව හොඳට අහලා දැනගත්ත බොහෝ ඇසූ පිරූ පිළිබඳව නුවණක් තියෙන්නට ඕනේ. බහුශ්‍රృత භාවය විශේෂයෙන්ම පෙළදහම පිළිබඳව. ඊළඟට වැඩිහිටියන්ගේ ඇසුරක් ලැබෙන්නට ඕනේ. මොකද අපිට අධ්‍යාපනය විදිහට ලබන්න බැරි වැඩිහිටියන් ලැබපු අත්දැකීම් තිබෙනවා. යමක් කටයුතු කරනකොට කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. ඒ අවවාද අනුශාසනාවන් ලබන්න ඒ වැඩිහිටියන්ගේ ඇසුරක් ලැබෙන්නට ඕනේ, ඇසුරු කරන්නට ඕනේ. මොකද එතකොට අපිට මේ අපේ හිතේ තියෙන කලබල ගතිය අපි අනවශ්‍ය විදිහට වැඩිපුර බර දාගෙන හිතන්න යන දේවල් ටික අපිට ඒ වැඩිහිටියත් එක්ක කතා බහ කරලා ඒ පිළිබඳව හොඳට විමසිලිමත් බවක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයක් එන්නට ඕනේ. අපි යම් ආකාරයක කලබල වෙලා ගන්න තීරණ එහෙම නැතිනම් හිතේ විසිරුණ ස්වභාවයෙන් යුක්තව කටයුතු කරනවා නම් ඒ සඳහා අපිට කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය තුල එයින් මිදෙන්න වැඩපිළිවෙල කියලා දෙන. එහෙම නැතිනම් අපේ හිතේ උපන්න විසිරුණු ස්වභාවයේ තව තවත් විසිරලා යන විදිහට විවිධ විදිහේ දේවල් ටිකක් කියන්නේ නැතුව ඒ හිත බොහොම එක්තැනකට ගන්න පුළුවන් විදිහට හිතට යොමු කරන්න, එහෙම නැතිනම් හිතට අරමුණු කරන්න හොඳ කුසල අරමුණක් ඉදිරිපත් කරලා දෙන බවක් කල්යාණ මිත්‍රයාගේ ස්වභාවයේ තියෙනවා. ඉතින් ඒ නිසා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරකට පත් වෙන්න කියලා කියනවා. මේ විදිහට කටයුතු කරනකොට උපන්න උද්දච්ච කුක්කුච්චේ දුරු වෙන්නත් නූපන් උද්දච්ච කුක්කුච්චේ ඉපදෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා හේතුව දැනගෙන ඒ හේතුවම අයින් කරලා උද්දච්ච කුක්කුච්චේ නූපදින තැනටම කටයුතු කරන්නත් යෝනිසෝ මනසිකාරයකින් නැවත නැවත මේ පිළිබඳව මෙනෙහි කරනවා නම් අන්නේ මෙනෙහි කිරීම ධම්මානුපස්සනාව වඩන කෙනා කියලා මතක් කරනවා. ඊළඟට තියෙන විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියන එක පිළිබඳවත් අපි හොඳට අවධානය යොමු කරන්නට ඕනේ. විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය. යමක් සැක උපදින ආකාරයට
අපේ හිතේ අනුවණින් මෙනෙහි කළොත් ඒ පිළිබඳව විමසිලිමත් බවකින් එහෙම නැතිනම් ඒ පිළිබඳව හොඳට ගවේෂණය කරලා හොඳ අධ්‍යයනයක් කරලා උත්තරයක් ගන්න නැතුව සැකයක් ඇති වෙන විදිහටම හිතලා කල්පනා කරලා ඒ පිළිබඳව අනුවණින් මෙනෙහි කළොත් ඒ හිතන විදිහ බහුලව හිතන්න ගත්තොත් අපේ හිතේ සැකේ උපදිනවා. උපන් සැකේ තව තවත් වැඩි වෙනවා. මෙතනදී මේ සැකය කියලා කියන්නේ එහෙම නැතිනම් මේ විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන් කෙරෙහි ඇති වෙන සැකය. බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක උපදිනවා. ඒ වගේම ධර්මයේ පිළිබඳව සැක උපදිනවා. ඒ වගේම සංඝයා පිළිබඳව සැක උපදිනවා. මේ විදිහට මේ ධර්මතා පිළිබඳව සැක උපදින ආකාරයකට යම් ආකාරයකින් මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කිරීමම විචිකිච්ඡාව උපදින්නත් උපන්න විචිකිච්ඡාව වැඩෙන්නත් හේතු වෙනවා කියලා පෙන්වනවා. යම් තැනක සැකය උපදින තැනක් තියෙනවා නම් ඒ තැනදී හොඳට නුවණින් මේ මෙනෙහි කරලා සැකයේ දුරු කර ගැනීමට හොඳට නුවණින් මෙනෙහි කරනවා නම් නුවණින් විමසලා බලනවා නම් ඒ නුවණම තමයි සැකයේ දුරු වෙන්නට හේතු වෙන ධර්මතාවය හැටියට පෙන්වනවා. ඒ සඳහා හොඳට නුවණ තිබිය යුතු වෙනවා. කුසලය කියන්නේ මොකද්ද? අකුසලය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව. කෙනෙකුට මේක කුසල්ද අකුසල්ද කියලා යම් ආකාරයක දැනුම නොතිබුණොත් ඒ කෙනාට සැක උපදිනවා. ඒ සැකේ මුල් කරගෙන විචිකිච්ඡාව ඇති වෙලා ඒ තුල නීවරණ ධර්මයක් උපදින්න හේතු වෙනවා. ඒ නිසා කුසල් කියන්නේ මොනවද අකුසල් කියන්නේ මොනවද කියලා හොඳට වෙන් කරලා දැනගන්න පුළුවන් කුසල අකුසල පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතු වෙනවා. ඊළඟට සාවජ්‍ය අනවජ්‍ය කියලා කියන්නේ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියන එක පිළිබඳව හොඳට එයාට දැනුම තියෙන්නට ඕනේ. හොඳ නුවණක් තියෙන්නට ඕනේ. වැරදි දේ හරි දේ වෙන් කරලා හඳුනා ගන්න. හරි දේ වෙන් කරලා එහෙම නැතිනම් හරි දේ වැරදි දේ මේ දෙකෙන් වෙන් කරලා වැරදි දේ අයින් කරන්නත් හරි දේ ක්‍රියාත්මක කරන්නත් දක්ෂ වෙන්නට ඕනේ. ඊළඟට ඇසුරු කළ යුතු සහ ඇසුරු නොකළ යුතු දේවල් මොනවද කියන එක පිළිබඳවත් ඒ කෙනාට අවබෝධයක් දැනුමක් තිබිය යුතු වෙනවා. තමන් මේ දේ ඇසුරු කළොත් තමන්ට මේ විදිහට විචිකිච්ඡාව සැකේ උපදිනවා. මේ දේ ඇසුරු කළොත් තමන්ට සැකේ නැති වෙනවා කියලා මේ විදිහට ඇසුරු කළ යුතු සහ ඇසුරු නොකළ යුතු ධර්මය මොනවද කියන එක පිළිබඳව හොඳ දැනුමක් අවබෝධයක් තියෙන්නට ඕනේ. මේ විදිහට ධර්මානුකූලව මේ කාරණා ටික හොඳට දකින්න පුළුවන්කම තියෙනවා නම් ඒ දකීම තුල බහුශ්‍රృతභාවය ඇති කරගන්න පුළුවන් නම් හොඳට විචක්ෂණශීලී එහෙම නැතිනම් විමසන බවක් තියෙනවා නම් යමක් පිළිබඳව හොඳට ස්ථීරසාරව එහෙම නැතිනම් ඒ පිළිබඳව අර වැනෙන අදහස් නැතුව ඍජු අදහසකින් යුක්තව කටයුතු කරන්න පුළුවන් මට්ටමට හොඳට විමසලා නුවණින් ඒ උත්තරේ ගන්නවා නම් ඒ විතරක් නෙමේ කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය නිරන්තරයෙන් සිද්ධ කරනවා නම් සැකමුසු තැනක් තියෙනවා නම් මේ දේවල් අහලා දැනගෙන විමසලාම ඒ සැකේ දුරු කරගන්න කියලා පෙන්නනවා. මෙන්න මේ විදිහට කටයුතු කරමින් උපන්න විචිකිච්ඡාව දුරු වීම පිණිසත් නූපන්න විචිකිච්ඡාව උපදින්නේ මෙන්න මේ විදිහට නේද කියලා උපදින ආකාරය හඳුනගෙන ඒ උපදින්න තියෙන හේතුවම දුරු කරන විදිහට යෝනිසෝ මනසිකාරයකින් මෙනෙහි කරනවා නම් නුවණින් මෙනෙහි කරනවා නම් මෙන්න මේ මෙනෙහි කිරීමට කියනවා ධම්මානුපස්සනාව වඩනවා කියලා. ඉතින් මේ විදිහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන්. නීවරණ ධර්මයන් කියන එකෙන් අදහස් කරන්නේ ආවරණීය ධර්මයන්. වහලා දානවා. මොනවද වහලා දාන්නේ? ලෝකේ පවතින යථාර්ථය ඇත්ත වහලා දාන නිසා තමයි මේවට නීවරණ ධර්මයන් කියලා කියන්නේ. මේ නීවරණ ධර්මයන් තියෙන තාක්කල් අපිට අපේ ජීවිතයේ යථාර්ථය දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. යථාර්ථය කොච්චර අහලා දැනගත්තත් දකින්නවා කියන දවස වෙනකොට මේ නීවරණයන්ගෙන් තොර වෙච්ච මානසික මට්ටමක්ම තිබිය යුතු වෙනවා.
ඉතින් ඒ නිසා මේ නීවරණ ටික පිළිබඳව මනාව දැනගෙන සිටීම අත්‍යවශ්‍ය වෙනවා. අපි භාවනා කරනකොට බොහෝ දුරට අපේ හිත මේ නීවරණ ඇසුරේ පවතින නිසා තමයි අපේ හිත සමාධි මානසික මට්ටමකට ගන්න හරිම අපහසු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ අද දවසේ අපි කතා කළේ පංච නීවරණයන් පිළිබඳව. ඒ නීවරණයන් උපදින්නේ කොහොමද කියලා අපි පැහැදිලි කළා. ඒ වගේ මේක දුරු කර ගැනීම පිණිස මොකද්ද කළ යුතු උපක්‍රමය කියන එක පැහැදිලි කරා. ඒ නිසා මේ නීවරණයන් හඳුනාගෙන ඒ නීවරණයන් දුරු කරන්න අපි උත්සාහවත් වෙන්නට ඕනේ. ඒක ආධ්‍යාත්මික බාහිර වශයෙන් කියන පැත්තට බලන්න පුළුවන්. තව කෙනෙකුගේ වෙන්න පුළුවන්, තමන්ගේ වෙන්න පුළුවන්. මේ විදිහට දකිමින් කටයුතු කරන්න පුළුවන්. ඊළඟට මේ උපදින්නේ කොහොමද කියන එක දකිනවා. ඒක දුරු වෙන්නේ කොහොමද කියලා දකිනවා. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන මේ උදේවැය දකින්න පුළුවන්. එහෙම නැත්නම් සමුදය ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා. හේතු නිසා හටගන්න හැටි දකිනවා. හේතු නැති වෙනකොට නැති වෙන හැටිත් දකිනවා. එහෙමනම් දැන් අපිට මේ නීවරණයන් පිළිබඳව යම් අවබෝධයක් තිබෙනවා. ඒ අවබෝධය ඇතුව භාවනා කරනකොට අපිට ඒ උපදින නීවරණ ධර්මයන් දුරු කර ගැනීමට හෝ ඒ නීවරණ ධර්මයන් උපදින්න තියෙන හේතුව වළක්වා ගන්නට අපි හැමදෙනාම දක්ෂ විය යුතුයි. ඒ සඳහා ප්‍රායෝගිකව භාවනා කරනකොට මේ පිළිබඳව නැවත නැවත මම ඒකයි මුලින්ම මතක් කළේ හොඳට මේ කරුණු ටික අහලා දැනගන්න මතක තියාගන්න නැවත නැවත මේ දේශනාවන් ඇසුරු කරන්න ඒ තුල අපිට නීවරණ චිත්තේ කොයි වගේද කියලා හොඳට හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා. මොකද අපි භාවනා කරනකොට ලේබල් කරලා බෝඩ් ගහගෙන කොයිම වෙලාවකවත් දැන් ඉන්නේ කාමච්ඡන්දේ, දැන් මේ තියෙන තීන මිද්දේ, දැන් මේ තියෙන ව්‍යාපාදේ කියලා අපිට මේ එකම නීවරණයක්වත් අපිට ලේබල් කරලා හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. හඳුනා ගැනීම කරන්න තියෙන්නේ චිත්තේ ස්වභාව ලක්ෂණය අනුව තමයි. දැන් තියෙන කාමච්ඡන්දයට බර වෙච්ච හිතක්. දැන් තියෙන ව්‍යාපාදයට බර වෙච්ච හිතක්. මොකද සුබ නිමිත්තක හිත ඇසුරු කරනවා නම් දැන් මේ තියෙන කාමච්ඡන්දයට බර වෙච්ච හිතක්. මේ හිත කාමච්ඡන්දයට පෙරලෙනවා. අසුබ එහෙම නැතිනම් පටිඝ නිමිත්තක දැන් හිත ඇසුරු කරනවා නම් මේ ඇසුරු කරලා තියෙන්නේ ව්‍යාපාදයේ උපදවන්න තියෙන ව්‍යාපාද නීවරණයේ උපද්දවන්න තියෙන චිත්තයක් තමයි මේ ඇසුරු කරලා තියෙන්නේ. මේ විදිහට ඒ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද කියලා ගත්තහම කයේ මැලිකම වෙන්න පුළුවන්, හිතේ මැලිකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුසලයට තියෙන කම්මැලිකම වෙන්න පුළුවන්. එහෙම නැතිනම් කයේ තියෙන දරත බව වෙන්න පුළුවන්, කම්මැලිකම වෙන්න පුළුවන්. එහෙම නැතිනම් බත් මතේ කාලා අගත් ආහාරය වැඩි වෙලා වෙන්න පුළුවන්. එහෙම නැතිනම් හිත හැඟවිලා ගිහින් වෙන්න පුළුවන්. මේ ආකාරයකින් මේ හිතේ හෝ ගතේ වෙන සිදුවීම් ටිකක් තියෙනවා නම් ඒ සිදුවීම් ටික නිසා ඊළඟටපත් වෙන්න තියෙන්නේ තීන මිද්ද කියන නීවරණයටයි පත් වෙන්නේ කියලා හඳුනා ගන්න වෙනවා. ඊළඟට හිත විසිරෙන ස්වභාවයෙන් විසිරෙන කාරණාවකට හේතු වෙන අරමුණු නම් සිහි කර හිතේ ඔහේ විසිරි නම් ඉන්නේ. එක අරමුණකට හිත අරගෙන නැහැ. හිත ඔහේ අයාලේ යන්න දීලා නොයෙකුත් දේවල් හිත ඉන්නවා. හරියට අර යකාගේ කම්මල වගේ. එක දේවල් හිත ඉන්නවා. මේ උද්දච්ච කුක්කුච්චේ ලක්ෂණය. හිත විසිරිලා නොසන්සුන් බවකටපත් වෙලා. එහෙමනම් ඒක දුරු කරන්න මොකද්ද කළ යුත්තේ කියලා අපි කටයුතු කරන්නට ඕන. ඔහේ අනුවණින් එක දේවල් ගැන හිත ඒවා වෙන්නේ කොහොමද මේවා වෙන්නේ කොහොමද කිය අනුවණින් මෙනෙහි කර සැක උපදින විදිහට සැකේ ඇති වෙන විදිහටම මෙනෙහි කරනවා නම් මේ ඉන්නේ විචිකිච්ඡාවෙන් යුක්තයි. එහෙමනම් නුවණින් හොඳට මේක විමසලා මේ සැකේ දුරු කරගන්න අපි කටයුතු කළ යුත්තේ කොහොමද කියලා හොඳට විමසනවා නම් ඒ විචිකිච්ඡාව දුරු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසායි මම මතක් කළේ කොයිම වෙලාවකවත් කාමච්ඡන්දේ දැන් ඉන්නේ ඔන්න කාමච්ඡන්දයයි කියලා කලින් දැනුම් දීමක් දීලා එහෙම නැත්නම් කලින් ලේබල් කරලා මේ ඉන්නේ කාමච්ඡන්දේ කියලා එහෙම හඳුනා ගන්න පුළුවන්කමක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන ගති ලක්ෂණ අනුව එහෙම නැත්නම් මේ ස්වභාව ලක්ෂණය අනුව තමයි අපිට කාමච්ඡන්දේද ව්‍යාපාදේද තීන මිද්දේද උද්ධච්ච කුක්කුච්චේද විචිකිච්ඡාවද තියෙන්නේ කියන එක හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අදට નિયમિત දේශනාව මෙතකින් સમાપ્ત කරනවා. මොකද ඊළඟ වැඩසටහනේදී අපි පංචස්කන්ධය පිළිබඳව කතා කරනවා. එතනදීම පංචස්කන්ධය පැහැදිලි කරලා එතනදීම පංච උපාදාන වෙන්නේ කොහොමද කියන එකත් අපි පැහැදිලි කරලා ඒ දෙකේ උදේවැය කොහොමද බලන්නේ එහෙම නැත්නම් සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා කියලා මේ දෙපැත්තට බෙදලා කොහොමද බලන්නේ කියන එක පිළිබඳව පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඒ නිසා අදට පංච නීවරණයන් පිළිබඳව සිද්ධ කරන ලද පැහැදිලි කිරීම මෙතකින් සමාප්ත වෙනවා. අහලා දැනගත යුතු දහම් කරුණක් තියෙනවා නම් කෙටි වෙලාවක් ලබා දෙන්න. ඒ සඳහා හැම දිනාටම තෙරුවන් සරණයි. බොහොම පින් අපේ ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. දැන් ප්‍රශ්න සැකසහිත තැන් භාවනාවට අවශ්‍ය කමටහන් පිළිසිදු කර ගැනීමට තියෙන ප්‍රශ්න යොමු කරන අවස්ථාවයි. ඉතින්ද මේ අත උස්සලා අන්මියුට් කරලා ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. හොඳයි කාලිංග මහත්තයා ප්‍රශ්නය යොමු කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ එක ප්‍රශ්නයක් තමයි ගියවර දේශනාවේ චිත්තානුපස්සනාව ගැන නිරාමිස සිත්වලදී ස්වාමීන් වහන්සේ සඳහන් කළා භාග්ගත සිත රූපාචර අරූපාචර මට්ටමේ. එතකොට අනුත්තර සිත කියන්නේ ස්වාමීන් වහන්සේ කව ඵල සිත කියලා මාර්ග සිත ඵල සිත මාර්ගඵල සිත් දෙකමයි තියෙනවා මහත්තයා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ ඒකටමද අපි ලෝකෝත්තර සිත කියලා කිව්වේ? ඔව්. ලෝකෝත්තර සිත් කියන්නේ ඒ ටිකටම තමයි මහත්තයා. ස්වාමීන් වහන්සේ ඒකයි මට ගැටලුව තිබ්බේ. අනුත්තරයි කියලා කියන්නේ උත්තරීතර සිත් ටික. මේ තුන් ලෝකේම ගත්තත් මේ කියන්නේ මුළු සම්පූර්ණ චිත්තකාණ්ඩයේ තියෙන සියලුම සිත් ටික ගත්තාම ඒ සිත්වල තියෙන උත්තරීතරම සිත් ටික තමයි සෝහන් මාර්ගස්ත සිත, පලස්ත සිත, සකදාගාමි මාර්ගස්ත පලස්ත සිත්, අනාගාමි මාර්ගස්ත පලස්ත, අරිහත් මාර්ගස්ත පලස්ත කියන මේ මාර්ග සිත් ටික සහ ඵල සිත් ටික. ඒ අර්ථයෙන් තමයි මම කිව්වේ. ඒකටම තමයි ලෝකෝත්තර සිත් කියලා කියන්නේ. ලෝකෝත්තර සිත් 8 කියන්නේ ඔකට නේද ස්වාමීන් වහන්සේ? ওই ටිකට මහත්තයා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අද මේ දේශනාවේ පංච නීවර ධර්මයන් ගැන කතා කරනකොට පංච නීවර ධර්මයන් දුරු කර ගැනීමම කියන්නේ ස්වාමීන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම පූර්ණ වෙන එක තමයි නේද ස්වාමීන් වහන්සේ? නෑ, එතනදී එහෙම අර්ථයෙන් ගන්න එපා මහත්තයා. පංච නීවරණ ටික දුරු වෙනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම වඩනවා කියන තැනකින් නෙමෙයි පෙන්වන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් පංච නීවරණ දුරු වීම. මොකද අර චිත්තානුපස්සනද අපිට ඔය දෙකම බෙදුනා. ඒ කියන්නේ දැන් විරාගසිත, කියන්නේ විතරාගී සිත, විත දෝෂී සිත, විත මොහී සිත කියලා මේ සිත් තුන පෙන්වන්නේ නීවරණයන්ගෙන් මිදුන කුසල සිත. ඒ නීවරණයන්ගෙන් පංච නීවරණයන්ගෙන් මිදුන කුසල සිත මහග්ගත සිතකුත් වෙනවා, අනුත්තර සිතකුත් වෙනවා කියලා පෙන්වන්නේ ඒකයි. මහග්ගත කියලා කියන්නේ රූපාවචර අරූපාවචර මට්ටමටපත් වෙන සිතෙත් නීවරණ නැහැ. එහෙමයි හඳුරන්නේ. හරිද? අනුත්තර සිත කියලා කියන්නේ ලෝකෝත්තර මට්ටමටපත් වෙන සිත් ටිකේදීත් නීවරණ නැහැ. එහෙමයි හඳුරන්නේ. එතන මහග්ගත සිත එනේ හින්දා අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරමයි කියලා කියන්න බෑ. රූපාවචර අරූපාවචර මට්ටමේදීත් නීවරණ නැති මානසික මට්ටම. මොකද සමාධි සිතට නීවරණ නැහැ කියලා කියන්නේ. එයි හඳුරන්නේ. එතකොට සමාධි සිත ලෝකෝත්තර සමාධියකුත් තියෙනවා, ලෞකික සමාධියකුත් තියෙනවා. ඒ කියන්නේ අනිඤ්ඤා සංඛාරනේ ස්වාමීන් ඔව්, ආනිඤ්ඤාභි සංඛාර සහ කුසලයේ කියන එකෙදිත් බෙදෙනවා. ඒ කියන්නේ දැන් පුඤ්ඤාභි සංඛාරයකෙත් කාමාවචර කුසලයේ සහ රූපාවචර කුසලයේ කියන දෙකම අයිති වෙලා තියෙන්නේ පුඤ්ඤාභි සංඛාර වලට. අරූපාවචර මට්ටම තමයි ආනිඤ්ඤාභි කියලා පෙන්නන්නේ. එතකොට ස්වාමීන් රූපාවචර සිත්වල ධ්‍යාන මට්ටමක් තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව්, ධ්‍යාන මට්ටම තියෙනවා. එතකොට ආනිඤ්ඤාභි සංඛාරත් එතන සිද්ධ වෙනවා නේද? ආනිඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤාභි කියන වචනෙන් කතා කරන්නේ මහත්තයා අරූපාවචර මට්ටම. මොකද රූපාවචර මට්ටම කතා කරන්නේ නැහැ ආනිඤ්ඤාභි කියලා. එහෙමයි හඳුරන්නේ. මහ පැහැදිලි. මට ඒක තමයි මේක ගැටලුව තිබුණේ ස්වාමීන් වහන්සේ. බොහොම පින් ස්වාමීන් වහන්සේ. අවසරයි. හොඳයි, කුසුම් මහත්මිය ප්‍රශ්න යොමු කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්, තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ කියලා දුන්න විදිහට උපන් කාමච්ඡන්දය නූපදීමටත් ඊළඟට උපන් කාමච්ඡන්දය ප්‍රහාණයටත් කියන කරුණු දෙකට අමතරව තවත් කරුණු තුනක් ගැන එතන ඒ සූත්‍රයේ සඳහන් වීමක් ගැන මම තේරුම් ගත්තා. එතනදී මට චුට්ටක් ඒ ටික කියලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔබතුමිය අද ගත්ත අදහස පොඩ්ඩක් කියන්නකෝ.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේකේ තියන්නේ දැන් අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති සංච පජානාති. ඒ තියෙන කාමච්ඡන්දය නැති වෙලා යනවා කියලා දැනගන්නවා. ඊට පස්සේ නැති වුණ කාමච්ඡන්දය නැවත ඇති නොවෙනවා කියලා දැනගන්නවා කියලා තියෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක මෙහෙමයි බෙදන්නේ මම ඒක පැහැදිලිව පෙන්වෙත් ඒකයි. උපන්න කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක දුරු වීම පිණිස කටයුතු කරන්නත් ඕනේ. එකක් ඒක. අනිත් එක නූපන්න කාමච්ඡන්දයක් තියෙනවා නම් ඒක නූපදින විදිහට කටයුතු කරන්නත් ඕනේ. නූපන්න කාමච්ඡන්දයක් උපදින්නේ කොහොමද? අන්න ඒ උපදින විදිහ කොහොමද කියලා දැනගෙන ඒද නැති කරන්නත් ඕනේ. කියලා ප්‍රභේද තුනකට බෙදෙනවා මේක. ඒක තමයි ආම්දේ. ඒ තුන්වෙනි එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒකදී මම කාරණා තුනම පැහැදිලි කරන්නම්. දැන් මේ වෙනකොට නීවරණේ ඉපදිලා කියන්නකෝ. කාමච්ඡන්දය, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුච්ච, විචිකිච්ඡා කියන නීවරණ පහෙන් එකක් මේ වෙනකොට ඉපදිලා. ඒ ඉපදිච්ච නීවරණය දුරු කරන්න වෑයම් කරන්නත් ඕනේ. ඒක පළවෙනි කාරණේ. ඊළඟට දෙවෙනි කාරණේ තියෙනවා නූපන්න කාමච්ඡන්දයක් උපදිනවා සමහර වෙලාවට ඒ උපදින එක නූපදින විදිහට කටයුතු කරන්නත් ඕනේ. ඒ කියන්නේ උපදින්න දෙන්නෙම නැතුව රඳවා ගන්නවා කියන සිද්ධියක් තියෙනවා. හැබැයි එහෙම තියාගෙන හිටියට නූපදින ඒ කියන්නේ නූපං කාමච්ඡන්දය උපදින්නේ නැති වෙන විදිහට අල්ලගෙන වීර්යයෙන් ඉන්නවා කියන සිද්ධියෙන් කියන්නේ නැහැ නූපන්න කාමච්ඡන්දේ නූපදින විදිහට කටයුතු කරා කියලා. ඒ කියන්නේ ඒක ආයේ කවදාකවත් උපදින්නේ නැහැ කියන තැනකින් ස්ථිරව කියන්න බෑ ආයෙ උපදින්න පුළුවන්. නූපන්න කාමච්ඡන්දයක්, ඒ කියන්නේ උපන්න කාමච්ඡන්දේ දුරු වීම පිණිස කටයුතු කරන එක සිද්ධියක්. නූපන්න කාමච්ඡන්දේ උපදින්න දෙන්නේ නැතුව කටයුතු කරන එක සිද්ධියක්. ඊළඟට තුන්වෙනි සිද්ධියේදී කරන්නේ නූපන්න කාමච්ඡන්දේ උපදින්නේ මෙන්න මෙහෙමයි නේද කියලා දැනගෙන ඒක උපදින්න තියෙන හේතුවම නැති කරලා ඒ නීවරණය නැති කරලම දානවා. කියන සිද්ධි තුනකට පෙන්නනවා. ඒකද ස්වාමීන් වහන්සේ පහිනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති. අනුපාදෝ හෝති කියලා කියන්නේ නැවත හට නොගන්න මට්ටම. ප්‍රහාණය වෙච්ච එකක් ආයත. ඔව් ඒ ටික අයිති වෙන්නේ මාර්ගඵල සිත් වලින් තමයි ඒ ටික කරන්න තියෙන්නේ. දැන් හිතන්නකෝ විචිකිච්ඡාව කියන නීවරණය ගත්තාම විචිකිච්ඡාව කියන නීවරණයේ උපන්න නීවරණයේ දුරු වීම පිණිස උපන්න නීවරණයේ දුරු වීම පිණිස කටයුතු කරන්න වෙනවා මුලදී. ඊට පස්සේ නූපන්න නීවරණයේ උපදින්නේ නැති විදිහට කටයුතු කරන්නත් වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ නූපන්න නීවරණය උපදින්නේ කොහොමද කියන එක දැනගෙන ඒ උපදින්න තියෙන හේතුවම නැති කරවට පස්සේ ආයෙ නැවත උපදින්නේව නැහැ. සෝහන් ඵලයටපත් වුණාට පස්සේ නැවත සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස උපදින්නේ නැහැනේ. එතකන විචිකිච්ඡාව කියලා කියන්නේ ආයෙ මේ විචිකිච්ඡා නීවරණය උපදින්නේම නැහැ. අනුප්පන්න භාවයටමපත් වුණා. ඒ විදිහට ලෝකෝත්තර සිත් එකෙන් පෙන්නනවා අනුප්පන්න බව. ඒ කියන්නේ හම්දුනේ එතන මේ පහක් විදියට පෙන්නනවා. නමුත් අන්තිම එක එන්නේ මාර්ග සිත් හරි ඵල සිත් වලින් පස්සේ ඇති වෙන තත්ත්වයන්. ඔව් ඒ කියන්නේ ආශ්‍රව අනුසය නුද්‍යවල දාන නීවරණ චිත්තේ සම්පූර්ණයෙන් උපදින්න තියෙන හේතුවම අයින් කරලා දානවා. ඒ කියන්නේ සමුච්ඡේදණයෙන් වෙලා නේද? ඔව් සමුච්ඡේදයෙන් අනුප්පන්න භාවයටමපත් වෙනවා. හම්දුනේ පොඩ්ඩක් ඒක පොඩි උදාහරණයක් මේ අපිට මේ ප්‍රැක්ටිකල් මොකක්ද උදාහරණයක් එක්ක පොඩ්ඩක් අනේ සමා වෙලා කියලා දෙන්න. ලෝකෝත්තර සිත් වලින් වෙන සිද්ධිය මම ඒක අර ප්‍රායෝගිකව කිව්වේ සෝහන් මට්ටමටපත් වෙනකොට විචිකිච්ඡාව කියන එක උපදින්නම හේතුව නැති වෙලානේ. ඒ කියන්නේ හේතුවෙන්ම නැති කරලා අනුප්පන්න භාවයටමපත් කරලා තියෙන්නේ. හැබැයි ඒ මට්ටමටපත් නොවන තාක්කල් එයාට විචිකිච්ඡාව කියන එක උපදිනවා. උපන්න විචිකිච්ඡාව නැති වෙන්නත් එයා වෑයම් කරන්න ඕනේ. ඊට පස්සේ නූපන්න විචිකිච්ඡාවක් තියෙනවා නම් ඒක උපදින්න දෙන්නේ නැතුව වෑයම් කරන්නත් ඕනේ. හරිද? අර මට්ටමටපත් වුණාට පස්සේ එයාට නූපන්න විචිකිච්ඡාව නූපදින තැනටම කටයුතු කරලා තියෙනවා. ඒ උපදින්න තියෙන හේතුවෙන්ම ගලවලා. ඒකත් ඒ චිත්තය අඳුන ගන්න ඕනේ. ඒ කියන්නේ හම්දුනේ සතුටක් ඒ ගැන හිතන්න ඕනේ දැන් හම්දුරු කියපු විදිහටම ගොඩක් ඉන්සිඩන්ට් එහෙම ඒ විදිහට තමයි ප්‍රභේද තුන පෙන්වන්නේ මට
මොකද ඔකේ ලෝකෝත්තර චිත්තය පිළිබඳව අපිට තාම අධ්‍යයනයකට ලොකු අධ්‍යයනයකට යන්න විදිහක් නැහැ. දහම් කරුණෙන් කතා කරන හැරුණකොට ඒක ප්‍රායෝගිකව මෙන්න මෙහෙම සිද්ධියක් වෙන්නේ කියලා පෙන්වන්න බැරිකමයි තියෙන්නේ. හොඳයි හම්දුනේ ගොඩක් පිංසුද. ඒකට විශේෂයෙන්ම මට ඔක ප්‍රැක්ටිකලි මම බලන්න බැලුවා මේ කාමච්ඡන්දය දැන් නූපන් එකක් ඇති වුණාම තේරුම් ගන්න පුළුවන් හම්දුනේ. ඊට පස්සේ දැන් තියෙන එක කාම දැන් මට කාමච්ඡන්දය නෑ මම හොඳට දැන් කුසල චිත්තයකින් ඉන්නේ කියලා ඒ නිමිත්ත සති නිමිත්තත් එක්කම තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා දැන් උපන්න එකක් නැති වෙලා යනවා කියන එකක් කියනවා තුන්වෙනිකේදී. ඔව්. ඒ නැති වෙනවා කියන එකදී ඒ කියන්නේ සති නිමිත්තේ තියෙන අඩුපාඩුවක් නේ හඳුරන්නේ. සති ඒ කියන්නේ උපන් එක නැති වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ උපන් කාමච්ඡන්දේ නැති වෙනවා කියන සිද්ධියද? එහෙමයි හඳුරන්නේ. උපදිලා තියෙන එක. නෑ. එතනදී උපන් කාමච්ඡන්දේ නැති වෙනවා කියලා කියන්නේ කාමච්ඡන්දේ ඇති වෙන්න තියලා තිබිච්ච හේතුව නැති වෙනකොට නැති වෙනවනේ. එහෙමයි. හේතුව නැති වෙනකොට නැති වුණා කියලා කියන්නේ නැවත නූපදින තැනටපත් වුණා කියන එක නෙමෙයි. නෙමෙයි. ඒ හේතුව නැති වෙච්ච හින්දායි නැති වෙන්නේ. දැන් අපි හිතමුකෝ උදාහරණයකට සුබ නිමිත්තක් අරගෙන ඉවර වෙලා සුබ නිමිත්ත අපිට කාමච්ඡන්දේ උපදිනවා කියන්න ගොන දැන් කාමච්ඡන්දේ ඉපදුනා. දැන් අපි භාවනා කර කර ඉන්නකොට අපිට මේ උපන්න කාමච්ඡන්දය දුර වෙන විදිහට අපි භාවනා කරනවා. ඒ කියන්නේ අපි අසුබ නිමිත්තක් අරගෙන අසුබේ වඩනවා. අසුබේ වඩනකොට උපන්න කාමච්ඡන්දේ නැති වෙලා යනවා. හැබැයි නැති වුණා කියන එකෙන් අදහස් කරන්නේ නැහැ නැවත ආයෙ උපදින්නෙම නැහැ කියන තැන. එහෙමයි. ඒ කියන්නේ ආශ්‍රව නැති වෙලා නැති නිසා හඳුරනවා. නෑ ආශ්‍රව නැති වෙලා නැති හින්දා. ඒ නිසා ආශ්‍රව නැති වෙන තැනටම කාමාශ්‍රවයේ ගෙවිලා යන විදියටම බලන තැනකට ආවර පස්සේ එදාට වන්න නුවණක් උපදිනවා. නූපන්න කාමච්ඡන්දය උපදින්න තියෙන හේතුවම නැති වෙච්ච හින්දා නැවත ඉපදින්නේ නැහැ කියන තැන. ඒ කියන්නේ හඳුරන්නේ දැන් ඒ කාමරාග සංයෝජනයේම නැති වෙලාම යන තත්ත්වයක් වගේ. ඔව් ඒ කියන්නේ සංයෝජන කියන්නේ අනාගාමී මට්ටමටපත් වෙනකොට අය කාමරාග අනුසයක් නැහැනේ. ඒ කියන්නේ කාමරාගයේ උපදින්න තියෙන හේතුව පටිඝයේ උපදින්න තියෙන හේතුව නැහැ. එතකොට තියෙන භව රාගයේ තියෙන්නේ. භව රාගය. රූප රාග අරූප රාග කියන තැනකින් භව රාගය ගැන කතා කරනවා මිසක කාම රාගයක් ගැන කතා කරන්නේ නැහැ. එතකොට ඒ මට්ටමේ අය කාමච්ඡන්ද මේ ආදී නීවරණ ටික එතන ඒ චිත්තේ නැහැ. එහෙමයි. දැන් ගොඩක් ඒක පැහැදිලි වුණා හම්දුනේ මට මේක තිබුණ ලොකු ප්‍රශ්නයක්. ගොඩක් පින් සිද්ධ වෙනවා හම්දුරනේ. ඒ වගේ මේ ප්‍රෝග්‍රෑම් එක පිළිවෙල කරන සියලු දෙනාටත් මේ ගැන මට කියලා දුන්න කල්යාණ මිත්‍රයන්ටත් ගොඩාක් පින් සිද්ධ වෙනවා කියලා කියන්න කැමතියි. තෙරුවන් සරණයි. හොඳයි තෙරුවන් සරණයි. ධනංජා මහත්මිය ප්‍රශ්නය යොමු කරන්න කරුණා කරලා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට කෙටි ප්‍රශ්න තුනක් තියෙනවා ස්වාමීන් වහන්සේ. එකක් තමයි ස්වාමීන් වහන්සේ අද දැන් නීවරණ ගැන අපිට කියලා දුන්න එකත් එක්ක අර චිත්තානුපස්සනාවේ සාමිස සිත් ගැන කිව්වම එතකොට ඇත්තටම සාමිස සිත් වලට එන්නේ පංච නීවරණ පමණමද එකම මොකද එකම ස්වභාවය වගේ මට ඒක කියනකොට හිතුනේ. දෙවෙනි ප්‍රශ්නේ දැන් කෙලෙස් වලින් පිරිච්ච අපි භාවනා ආමිස පූජා වගේ කරන වෙලාවට අපි නිරාමිස සිත්වලට නැඹුරු වීමක් වෙනවද? තුන්වෙනි එක තමයි සවනස සිත් කීපයක් එකට එනවද? දැන් අපි සරාග සිතක් එක විකිත්ත සිතක් එහෙම නැත්නම් සදොස්ස සිතක් එක්ක විකිත්ත සිතක් ඒ වගේ එනවද? මොකද සමහරවිට අපිට එන සිත්වල ස්වභාවය එකපාරටම හඳුනා ගන්න හරි අමාරු බවක් තියෙනවා. එතකොට මට හිතෙනවා එහෙම මිශ්‍ර වීමක් තියෙනවා. ඒ කියන්නේ අපි අර හරිම විසිරුණු සිතක් එනවා. අපි හිත කලබල වුණාම ගොඩක් මේ රාග සහිත සිතක් හරි එහෙම නැත්නම් ව්‍යාපාද සහිත සිතක් ආවම අනේ ප්‍රශ්න තුන ස්වාමීන් වහන්සේ මට පැහැදිලි කරලා එන්න ස්වාමීන් වහන්සේ. එතනදී මේක බෙදන්නේ සාමිස කියන එක බෙදන්නේ පංචකාමයට නැඹුරු වෙච්ච උපදින සිත් වලට කියනවා සාමිස සිත් කියලා. එතකොට ඒකෙන්ම කියලා තියෙනවා පංචකාමයට නැඹුරු වෙච්ච සිත් කියලා කියන්නේ හිතේ සමාධියක් නැහැ කියන එක. සමාධි මට්ටම තමයි රූපයට නැඹුරු වුණ රූපාවචර මට්ටමට හෝ අරූපාවචර මට්ටමට නැඹුරු වෙච්ච එකනේ ධානා සිත් කියලා කියන්නේ. එතකොට යම් සිතක ධානා සිතක් නොඋනේ නම්, ඒ කියන්නේ සමාධිමත් සිතක් නොවන්නේ නම් ඒ හැම සිතක්ම නීවරණ චිත්තයකින් යුක්තයි කියලා පෙන්නනවා. එතකොට
සාමිස සිත් ටිකේ පෙන්වන්න තියෙන්නේ නීවරණයන් වලට නැඹුරු වෙච්ච සිත් ටිකක්මයි. ඒ කියන්නේ රාග සහිතයි, දෝෂ සහිතයි, මෝහ සහිතයි, සංකිට්තයි, වික්කිට්තයි කියලා. එතකොට අපිට සාමිසයට නැඹුරු වෙලා උපදින සියලුම සිත් ටික නීවරණයන්ගෙන් වැහිලා තියෙන. ඒ කියන්නේ ඇත්ත වැහිලා තියෙන සිත් ටික. පැහැදිලිද? ඒ නිසා තමයි යථාර්ථය අවබෝධ කර ගැනීම පිණිස ප්‍රතිපදාවිද අපිට පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා කියලා. සමාධියකින් තොර වූ ප්‍රඥාවක් වෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ ඒ හින්දා. ඒ කියන්නේ ඇත්ත යථාර්ථයේ දකින්න නම් අනිවාර්යයෙන්ම නීවරණ චිත්තේ දුරු වීම වෙන්න ඕන. යට කිර ගැනීම විය යුතුමයි. ඒ නිසා තමයි සමාධිය, ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියලා පෙන්වන්නේ සමාධිය අත්‍යවශ්‍යයි. පැහැදිලි නේද එහෙම කාරණා? පැහැදිලි සන්නසේ. එතකොට සරාග චිත්තයත් එක්ක සදෝෂ චිත්තේ යෙදෙන්නෙම නැහැ. හරිද? ඊළඟට සරාග චිත්තයත් එක්ක සමෝහ චිත්තේ යෙදෙන්න පුළුවන්. කියන්නේ මෝහ සහිත සිත යෙදෙන්න පුළුවන්. හරිද? සංකීර්ත චිත්තයත් එක්ක විකීත චිත්තේ යෙදෙන්නෙම නැහැ. ඒ කියන්නේ හැකිනුණු එකයි විසිරුණු එකයි දෙකට එකට යෙදෙන්නේ නැහැ. ඒක දෙපැත්තක් නෙවෙයි සන්නසේ. දෙපැත්තක්. ඉතින් ඒ නිසා ওই සිත්වල මිශ්‍ර බවක් තියෙන්න පුළුවන්. හැබැයි මේ මිශ්‍ර බව තිබුණට යෙදෙන්නෙම නැති සිත් ටිකක් තියෙනවා. සංකීර්තයත් එක්ක විකීත යෙදෙන්නේ නැහැ. සරාග සිතත් එක්ක සදෝෂ සිත යෙදෙන්නෙම නැහැ. මෝහ සිත ඔය ඕන එකක් එක්ක යෙදෙන්න පුළුවන්. හරි සන්නසේ. අනික් අනික් ප්‍රශ්නේ අර කෙලෙස් වලින් පිරිච්ච සිත් වලට නිරාමිස සිත් අපිට පහළ වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ අපි දැන් කෙලෙස් වලින් මිශ්‍ර වෙච්ච කියලා කියන්නේ ඔතනදී කෙලෙස්ේ වෙන් කරගන්න ඕනේ. අපිට කෙලෙස් වලින් මිශ්‍ර වෙච්ච සිත් උපදින්න පුළුවන්. ඒ කියන්නේ කෙලෙස් වලින් මිශ්‍ර වෙලා තියෙන සිත් නැත්තම් ඒක ලෝකෝත්තර සිතක් වෙන්න ඕනනේ. ඒ කියන්නේ රහතන් වහන්සේගේ සිතක් වෙන්න ඕනනේ. ඒ කියන්නේ දැන් සෝවහන් ඵලයටපත් උනත් තව දුරු කළ යුතු කෙලෙස් ටිකක් තියෙනවනේ. එහෙමයි. එතකොට රූපාවචර මට්ටමට හෝ අරූපාවචර මට්ටමටපත් උනත් කෙලෙස් සිත් ඒක දුරු කරලා නැහනේ. කෙලෙස් සිත් ටික තියෙනවා. කෙලෙස් සිත් ටික තිබුණා වුණාට කාමයේ පැත්තට නැඹුරු වෙච්ච පංච නීවරණ යනුව ගිය සිත් නැති හින්දා ඒ සිත් මේ කියන්නේ සාමිස සිත් කියලා කියන්නේ නැත්තේ. ඒකට නිරාමිස කියලා කියනවා. පැහැදිලි නේද? මේ ප්‍රභේද දෙකම තියෙන නිසා තමයි අර සිත සවුත්තර ඒ කියන්නේ මහග්ගත සිත අනුත්තර සිත කියලා මේ සිත් දෙකකට බෙදන්නේ. හරි සන්නසේ. බොහොම පිං සන්නසේ. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. මට කෙටි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ ඔබ වහන්සේ කිව්වා මේක විමසනකොට නුවණින් මෙනෙහි කිරීම කියලා. එතකොට නුවණින් මෙනෙහි කිරීම කියන්නේ අර දැන් මේ ඇතිවෙන නීවරණය මට ඇති වෙච්ච එකක් මගේ නීවරණයක් නොවන විදිහට හේතු හින්දා ඇති වෙලා හේතු නැති වෙන විදිහට ඇති වෙන මේ චිත්තයක් කියලා බලන එක නේද අපේ ස්වාමීන් වහන්සේ? අනිවාර්යයෙන්ම. ඒ හරහමයි බලන්න වෙන්නේ මහත්තයා. මොකද එහෙම නැතිනම් ඒ කෙනාට කියන්නේ තමන්ට හිතෙන්න පුළුවන් අනේ මගේ හිතේ මෙහෙම නීවරණයක් ඇති වුණානේ. මට මේ නීවරණේ ඉපදිලානේ කියලා තමන්ගේ ඒක මුල් කරගෙන ආයි දිට්ඨිය උපදින්න පුළුවන්. තේරුණා ස්වාමීන් වහන්සේ. එතකොට මේක අපි අර ඉන්ද්‍රියට ගිහිල්ලා බලන එක මෙතනදි කරන්න ඕනේ නැද්ද අපේ ස්වාමීන් වහන්සේ? කියන්නේ ස්පර්ශය වෙලා එහෙම ඇතිවෙච්ච දේ ඒ කියන්නේ ස්පර්ශය බලන්නම මහත්තයා ඒ කියන්නේ විපාක මට්ටමේ සිද්ධියක් නෙමෙයි අපි විදර්ශනා කරන්නේ. මේ දැන් මේ ධර්මතා ටික අපිට පෙන්වන්නේ විපාක මට්ටමේ තියෙන ධර්මතා ටික නෙමෙයි මේ කර්ම මට්ටමට යන්න තියෙන සිද්ධියයි මේ පෙන්වන්නේ. ඒකෙන් මුදවන එකයි කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කර්ම මට්ටමේ වෙච්ච ඒ ඇතිවෙච්ච දේ නීවරණය අපි මුලට ගිහිල්ලා යෝනිසෝ මනසිකාරය කරන්න අවශ්‍ය නැද්ද මෙතනදී? ඒ මුලට ගිහිල්ලා යෝනිසෝ මනසිකාරය කරන ටික කතා වෙනවා මහත්තයා ඊළඟ සිද්ධියේදී. මොකද ස්කන්ධ ටික ගැන කතා කරනවා. ඒ ස්කන්ධ ටික ගැන කතා කරන ටිකේදී ওই ටික විස්තර වෙනවා. හොඳයි. හරිද? ඊට පස්සේ ආයතන ගැන කතා කරනවානේ. මේ පරයයන් කිහිපයක් මේකේ තියෙන්නේ. දැන් අද කතා කළේ නීවරණ පරයය පිළිබඳව.
ඊළඟට ස්කන්ධ ටික සහ ආයතන ටික කතා කරනකොට ආයතන ටිකේ වැඩ කරන්නේ කොහොමද කියන එක ප්‍රකට වෙන කෙනාට එතනින් ගලවන්නත් පුළුවන්. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් මේ අපි දැන් මේ භාවනා යෝගියා මේක වඩනකොට එයා මේ ඔක්කොම එකටනේ බලන්නේ නේද ස්වාමීන් වහන්සේ? දැන් ඔව් ඒ කියන්නේ දැන් නීවරණ මට්ටමේ නම් යාගේ මානසික මට්ටමට යාට තේරෙන්නේ නීවරණ මට්ටම නම් අහුවෙලා තියෙන්නේ. එයාගේ නීවරණ දුරු කරගන්න කොහොමද කටයුතු කරන්න ඕනේ කියන එක තමයි මේ කිව්වේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හරිද? නීවරණ වලින් අයින් වුණත් එයාට ස්කන්ධ මට්ටමින් හෝ ආයතන මට්ටමින් හෝ තව තියෙනවා එයාට රැඳෙන තැන. රැවටෙන තැන. ඒක ධර්මානුකූලව කොහොමද බලන්නේ කියන එක තමයි ස්කන්ධ පිළිබඳව සහ ආයතන පිළිබඳව කතා කරන්නේ. ඊළඟට නුවණ වැඩෙන සිද්ධියේ තියෙනවා යම් දෝෂයක් තියෙනවා නම් එයාට නීවරණත් නැහැ. හැබැයි නුවණ වැඩෙන තැනේදී දෝෂයක් තියෙනවා නම් ඒක බලන්න තියෙනවා බොජ්ජංග මට්ටමේ. ඊට පස්සේ එයාට චතුරාර්ය සත්‍ය නිරන්තරයෙන් විග්‍රහ කර කර බලන්න තියෙන ටික පැහැදිලි කරන ටික තියෙනවා චතුරාර්ය සත්‍ය කොටසේ. පැහැදිලි නේද අපේ? හොඳින් පැහැදිලි අපේ ස්වාමීන් වහන්සේ. මේ අනිත් තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ නෝන කෙනෙක් හලෙවලා ගිය දේශනාවට සම්බන්ධව සිතට අනුව බලනවයි කියලා කියන්නේ මොකක්ද කියලා ඒ නෝන අහනවා අපේ ස්වාමීන් වහන්සේ. ඔව් හිතට අනුව බලනවා කියලා කියන්නේ දැන් චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන එක නෝ අපි අහන්නේ. එහෙමයි ස්වාමීන්. එතනදී හිතට අනුව බලනවා කියලා කියන්නේ හිත හඳුනා ගන්නව ඉස්සලා දැන් ඔන්න සරාග චිත්තයක් කියලා. සරාග චිත්තය කියන එක කොයි වගේ එකක්ද කියන එක බලනවනේ ඊට පස්සේ අපි. සරාගං චිත්තං සරාග චිත්තං පජානාති. ඒක සරාගසිතක් යයි කියලා හඳුනා ගන්නවා. සරාගසිත කියන එක හඳුනාගෙන සරාගසිතේ තියෙන ස්වභාවය හඳුනා ගන්නවා අපි. ඒ රාගය ඇති වෙන විදිහට ආවේ කොහොමද කියන එක ඔන්න ඔය ටික තමයි අර ධම්මානුපස්සනාවේදී මම අර කතා කළේ දැන් මේ කෙලෙස් එහෙ නැත්නම් කාමච්ඡන්ද සිත මෙන්න මේ විදිහයි උපදින්නේ මෙන්න මේ විදිහටයි පවතින්නේ කියලා. අන්න ඒ කියන කාරණාව ටිකම අතනිදි බලනවා. ඒ බලන්නේ නීවරණ අර්ථයෙන් නෙමෙයි. يعني මේ ධම්මානුපස්සනාවේ අර්ථයකින් නෙමෙයි. චිත්තානුපස්සනාවේ අර්ථයකින් බලන්නේ. හිත කොහොමද මේ උපදින්නේ? හිත කොහොමද නැති වෙන්නේ කියලා බලනවා. ඊට පස්සේ තමයි තේරුම් ගන්න මේක නීවරණයක් කියලා. මේ නීවරණය කියලා දැනගත්ත ගමන් ඒක ගැන නීවරණිය උපදින්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියලා බලන එක ධම්මානුපස්සනාවට වැටෙනවා. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කොටස් කරලා බලනවා කියන එකනේ දැන් හැම එකේදීම ආවේ එහෙමනේ නේද ස්වාමීන් වහන්සේ අපිට දැන් කායානුපස්සන මේක වෙන් කරලා කොටස් කරලා බලන එකමයි. හොඳයි තේරුණා ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ නෝනත් අහගෙන ඇති. හොඳයි තව ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් යොමු කරන්න කරුණාවෙන්. මම හිතන්නේ තව ප්‍රශ්න ගැටලු නැති බවක් තමයි පේන්නේ. එහෙනම් අපි අද දින ධර්ම සාකච්ඡාව මෙතකින් අවසන් කරන්න පුළුවන්. එහෙමනම් මම යොමු වෙනවා අනුෂ්කා මහත්මියට අද දින පුණ්‍ය අනුමෝදනාව ඉදිරිපත් කරන ලෙස. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත අති උතුම් සද්ධර්මය සවිස්තරාත්මකව දේශනා කරමින් සතර සතිපට්ඨානය වැඩිීමේදී ප්‍රායෝගිකව ඇතිවන ගැටලු निराकරණය කර ගැනීමට අවශ්‍ය කමඨහං සපයමින් ඔබ වහන්සේ මේ කරන අනුපමේය ධර්ම දාන පුණ්‍ය කර්මය උත්තරීතර නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. සාදු සාදු සාදු. නිවන් මාර්ගයේ වැඩිවීමට කායික මානසික නිරෝගී භාවයත් ඒ සඳහා අවශ්‍ය චිත්ත විවේකයත් නිති සැලසේවා. මේ රැස් කරගත් කුසලය ඔබ වහන්සේගේ දෙමව්පියන්ටද ගුරු ස්වාමින් වහන්සේලාටද අනුමෝදන් වේවා. මේ දේශනා මාලාව අප්‍රමාණ කැපවීමෙන් සංවිධානය කරන
ප්‍රසන්ත මහත්මයාටත් ලකල් මහත්මයාටත් එම පවුල්වල සියලුම දෙනාටත් නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසලය හේතු වේවා. අනුසෝතයෙන් මිදී පටිසෝතගාමී ලෙස උඩුගම් බලා නිවන් මාර්ගයේ පියවර තැබීමට වෙරදරන අප සැමට ඒ මාර්ගයේ එක් අඩියක් හෝ ඉදිරියට තැබීමට අද දින ධම්මානුපස්සනාව සම්බන්ධයෙන් සිදු කළ මෙම ගාම්භීර සද්ධර්ම දේශනාව උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. බොහොම පිං අනුෂ්කනන්ගේ මම දැන් අපේ අවසරයි අපේ ස්වාමින් වහන්සේට යොමු වෙනවා අද දින ධම්ම මණ්ඩපයේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා ඔබ වහන්සේට පාද නමස්කාර කර යොමු වෙනවා. තෙරුවන් සරණයි. අද දවසේ අප විසින් සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම පින් කැමැති දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසිරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාටත් ඔබ අප හැමදෙනෙක්ම නමින් මිය පරලොව යන්නට යෙදුන පරම්පරාගත සංසාරගත මිය ගියා වූ ඒ සියලුම ඥාතීන්ටත් කොවිඩ් ව්‍යසනයෙන් මේ වෙනකොට රටවාසීව ලෝකවාසීව මේ යන හැම දෙනාටම ඒ අය සිහිපත් කරලා ඒ හැම දෙනාටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකකනම් එයින් අති මිදලා සැපවත් වේවා. සැපකනම් ඒ සැප තව තව වඩා වර්ධනය කරගනිත්වා. ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන අදහසින් අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්නට යෙදුන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය බලයෙන් විශේෂයෙන්ම මතක් කරන්නට ඕන අපට ධර්මයෙන් අර්ථයෙන් නිරන්තරයෙන් අවවාද අනුශාසනා ලබා දෙමින් ඒ මග යන්නට නිරන්තරයෙන් අප යොමු කරවන සත්පුරුෂයන් වහන්සේ නමක් හැටියට අපිට කල්යාණ මිත්‍ර වශයෙන් කටයුතු කරන නම කියන්නට අවසරයි මාංකඩොළ සුදස්සන ස්වාමින් වහන්සේව. උන්වහන්සේටත් ඒ වගේම නන්දරතන ස්වාමින් වහන්සේ, සුදස් ස්වාමින් වහන්සේ, කුමාරකස්සප ස්වාමින් වහන්සේ ඇතුළු වැඩසටහනට සම්බන්ධ වුණ සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයත් සිහිපත් කරලා අපි මහා සංඝරත්නයටත් ආශිර්වාද කරනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරමින් තාක්ෂණික වශයෙන් මේ කටයුතු සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් ප්‍රශාන්ත මහත්මයා ඇතුළු පවුලේ හැමදෙනාටමත්, ඒ වගේම ලකල් මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනාටමත්, ඒ වගේම යනුම මහත්මිනිය ඇතුළු ඒ සම්බන්ධ වෙන ඒ සම්බන්ධ වුණ මේ වැඩසටහනට සහභාගී වුණ හැමදෙනාටම කාය චිත්ත පීඩාවකින් තොර නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නිය ලබන්නට කරන කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ජීවිතයේ මේ දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතය තුළ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගෙන මේ ජීවිතයේදීම උතුම් නිවනින් සැනසෙන්නටත් මේ සිද්ධ කරන දේශනාවන් තුළින් ජනිත වන පුණ්‍ය ශක්තියනොත් අපේ ජීවිතවලට නුවණ වැඩිලා පාරමිතා ධර්මයන් සම්පූර්ණ වීම පිණිස උපකාර වේවා. උතුම් පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමං. සාදු සාදු සාදු. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි හැමදෙනාටම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.